ටියුට් එකේ පෙරලා ගන්න දෙවෙනි පිටුවට හැමෝම. එතකොට අපි වර්ණාවලිමානයේ ප්‍රධාන සීරුමාරු කිරීම් තුනේ 1 සහ 2 කියන සීරුමාරු කිරීම් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. එතන අපි දන්නවා දුරේක්ෂය සීරුමාරු කිරීම මගින් අපි අපේක්ෂා කරන්නේ සමාන්තරාලෝකයට ප්‍රතිචාර දක්වන කෙනෙක් බවට දුරේක්ෂය පත් කර ගැනීම. සමාන්තරකය සීරුමාරු කිරීමෙන් අපි අදහස් කරන්නේ සමාන්තරාලෝකය පිට කරන තත්වයට සමාන්තරකය පත් කර ගැනීම. දැන් ඔයගොල්ලෝ හරියට මේ සීරුමාරු කිරීම දෙක තේරුම් ගත්තා නම් අපිට කල්පනා කරන්න මේ සීරුමාරු කිරීම දෙක අනුපිළිවෙල මාරු කරලා කරන්න පුළුවන්ද කියලා. දැන් මෙයා සමාන්තරාලෝකය පිට කරන්න ඕනේ, මෙයා සමාන්තරාලෝකය අල්ල ගන්න ඕනේ. එතකොට මේ දෙක අනුපිළිවෙල මාරු කරලා බලන්න කොහොමද කරන්නේ? දැන් අපි ඉස්සෙල්ලම එතකොට මෙයා සමාන්තරාලෝකය පිට කරනවාය කියලා කොහොමද හඳුනගන්නේ? හිතලා බලන්න. ඒ නිසා ළමයි මම කියවර මේ අනුපිළිවෙල අපිට රකින්නම වෙනවා කියලා. මුලින් අපි කරන්නේ දැන් ඇත්තටම අපිට ඕනි ළමයි සමාන්තරකයෙන් සමාන්තරාලෝකය පිට කර ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා සමාන්තරාලෝකය පිට කරනවද කියන එක චෙක් කරන්න අපි ඉස්සෙල්ලා කාව හරි ලෑස්ති කරගෙන ඉන්න එපානේ. ඒ සඳහා තමයි අපි දුරේක්ෂය ලෑස්ති කරගන්නේ. මෙයා සමාන්තරාලෝකයට විතරක් සංවේදී වන විදිහට අපි ඉස්සෙල්ලා මෙයාව ලෑස්ති කරගන්නවා. ඒතර එයාගෙන් අපිට පුළුවන් කෙනෙක් සමාන්තරාලෝකයේ එවනවද කියලා චෙක් කරගන්න. එහෙම කරන්නේ නැතුව කෙලින්ම මෙයාගෙන් සමාන්තරාලෝකය එවනවාය කියන එක කොහොමද අපි තහවුරු කරගන්නේ? ඒ නිසා මේ අනුපිළිවෙල මාරු කරලා මේ සීරුමාරු කිරීම කරන්න බැහැ කියන එක ළමෙක් වටහා ගත යුතුයි. දැන් වඩාම සංකීර්ණ සීරුමාරු අපිට කරන්න තියෙන තුන්වෙනි එක ප්‍රිස්ම මේසය සන්තුලනය කිරීම. එතකොට සීරුමාරුවේ නමනේ ළමයි ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන්නේ. එතකොට ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? මොකක්ද අපේක්ෂිත අරමුණ? මේ බලන්න. මෙන්න මේ ප්‍රිස්ම මේසය කියලා අපි හඳුන්වන කොටස මේක අපි යොදා ගන්නවා දැන් 9 හැටියටම මෙතන තමයි ළමයි ප්‍රිස්මයක් තියන්නේ. ඔයගලන්ට පේනවා මේ ප්‍රිස්ම මේසයට තලයක් තියෙනවා. ප්‍රිස්ම මේසයට හොඳ කල්පනාවෙන් අහගෙන තේරුම් ගන්න ප්‍රිස්ම මේසයට තලයක් තියෙනවා. ළමයි මේ ප්‍රිස්ම මේසය කියලා මම සරලව ඇඳලා තියෙන කොටස ඇත්තටම කොටස් කිහිපයක එකතුවක්. මේ බලන්න. ඔය ප්‍රිස්ම මේසය කියලා හඳුන්වන කොටස මෙන්න මේ වගේ කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. මේ කොටස මේ තැටියක් තියෙන්නේ. තැටිය හරහා ඉස්කුරුප්පු ඇන දැන් මම මෙහෙම රූප සටහන ඇඳලා කාරණේ කියලා දීලා ඊට පස්සේ ඇත්ත උපකරණේ කොහොමද මේවා තියෙන්නේ කියලා හරියට පෙන්නලා දෙන්න. මෙතන ළමයි ඉස්කුරුප්පු ඇණයක්. ඉස්කුරුප්පු ඇණය මේ තැටියට සම්බන්ධ කරලා තියෙනවා. හරි. එතන මෙතනින් මේ එන ඉස්කුරුප්පු ඇණේ තුඩ පේනවා. මේ තැටියට සම්බන්ධ කරලා තියෙන්නේ. තාම මේක ඕනනම් උස්සන්න පුළුවන්, පාත් කරන්න පුළුවන්. මේ වගේ මේ තැටි දෙක සම්බන්ධ කරලා තියෙනවා ඉස්කුරුප්පු ඇණ 3කින්. මේ තැටි දෙක සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ ඉස්කුරුප්පු ඇණ 3කින්. පොඩ ත්‍රිමාන තත්වය මනසින් දකින්න. එතන මේක අර යට කොටස මං අඳින්නේ නැහැ. එහා පැත්තේ තියෙන මේ යටින් පේන්නේ නැහැ කියලා හිතනකො මේ දෙක වගේ පේන්නේ නැහැ ටිකක් ඈතින් තියෙන නිසා. හරි? එතන මේක තමයි මේ සම්පූර්ණ සෙට් එක තමයි ළමයි ප්‍රිස්ම මේසය කියන්නේ. එතකොට දැන් මේ කොටස
අර වර්ණාවලි මානේ ආධාරකයට සම්බන්ධයි. ඊළට මේකට සම්බන්ධ කරලා තියෙන මේ කොටස මේ ඇන තුන මත තමයි රැඳිලා තියෙන්නේ. අපිට පේනවා දැන් මේ ඇන කරකවනකොට මේ ඇනවල උස අඩු වැඩි වෙනවා. ඒ උස අඩු වැඩි වෙනකොට මෙන්න මේ ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙනවා. හරි සරල දේවල්. මේ ඇනවල උස අඩු වැඩි වෙනකොට ඒ ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙනවානේ. ළමයි මේ ඇනය හරියටම මේක කෙලින් ඇදලා තියෙන නිසා වැරදි අදහසක් එන්න පුළුවන් මේකම තමයි මේ එන්නේ කියලා. නිසා මම අපිට ඒක ඈඩ් කරලා තින්නම් වෙන තැනකින්. මේවත් ගා ත්‍රිමාන තත්ත්වය හිතන්න. එතකොට මේ ඇන කරකවනකොට මේ උඩ තියෙන තලයේ ආනතිය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටස තමයි ඔය අපි ප්‍රිස්ම මේසය කියලා හඳුන්වන්නේ. එතකොට උඩින් බැලුවහම ළමයි මේ ඇන තුනේ තුඩු ඒවා හරියටම සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ වලට සෙට් වෙන විදිහට තමයි මේ උපකරණය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම ඊළඟට විශාල කරපු රූපයක් අඳින්නම්. දැනට මේ ටික තේරුම් ගන්නකෝ. හරි? හරි. දැන් ආයි මෙතෙන්ට එන්න. දැන් මේකනේ ප්‍රිස්ම මේසයනේ. ඒතර මේ ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් කරන්න පුළුවන් කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. අර යට තියෙන එන කරකවල. ඊළඟට ළමයි දන්නවා දුරේක්ෂය අපිට කරකවන්න පුළුවන් ප්‍රිස්ම මේසයේ වටේට. දැන් දුරේක්ෂය එහෙම කරකවනකොට අපි කියනවා මේ දුරේක්ෂයට තියෙනවා භ්‍රමණ තලයක්. දැන් කෙනෙක් කැරකෙනකොට ළමයි එයා කැරකෙන තලයක් තියෙනවනේ නේ. ඔය මම රතු පාට කඩිරි වලින් ඇඳලා තියෙන්නේ දුරේක්ෂයේ භ්‍රමණ තලය කියලා හිතන්න. ප්‍රිස්ම මේසේ වටේට අපි දුරේක්ෂය ගෙනියනකොට එයා යන තලය. දැන් ඔන්න මෙතන තල දෙකක් ගැන මම කිව්වනේ. මොනවාද තල දෙක? එකක් දුරේක්ෂයේ භ්‍රමණ තලය, අනිත් එක ප්‍රිස්ම මේසයේ තලය. ළමයි මේ දුරේක්ෂයේ භ්‍රමණ තලය කියන එක අපිට ඇඩ්ජස්ට් කරන්න බෑ. දුරේක්ෂය කරකවනකොට කොහොමත් නිශ්චිත තලයක තමයි දුරේක්ෂයේ භ්‍රමණය වෙන්නේ. හැබැයි ප්‍රිස්ම මේසයේ තලය ඔයගොල්ලෝ දන්නවා අපිට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්, සීරු මාරු කරන්න පුළුවන්. අර යට තියෙන එන කරකවල ප්‍රිස්ම මේසයේ තලයේ යානතිය වෙනස් කරන්න පුළුවන්. මොකක්ද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවාය කියන එකෙන් අදහස් වෙන්නේ? දැන් මං හැම සීරුමාරුවකම නම කියලා ඊට පස්සේ සීරුමාරුවෙන් අදහස් කරන දේ අපේක්ෂා කරන දේ කියලා තියෙනවනේ. ඊට පස්සේනේ කරන විදිහ අපි කතා කරන්නේ. දැන් ඒ වගේ ඔයගොල්ලෝ මෙතනත් තේරුම් ගන්න මොකක්ද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවාය කියන එකෙන් අදහස් කරන්නේ. දැන් ගොඩක් අය හිතනවා ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා ලෙවල් කරනවා කියලා කිව්වහම මේ මොහොනත තිරස් කරන එක තමයි එකෙන් අදහස් කරන්නේ කියලා. සමහරව හිතනවා ඔය අපිට ස්ප්‍රීතු ලෙවලයක් කිසියම් පෘෂ්ඨයක් ලෙවල්ද කියලා බලන්න ළමයි දන්නවා ලෙවලය කියන උපකරණය අපි පාවිච්චි කරනවා. ඒතර ස්ප්‍රීතු ලෙවලයක් මේක උඩ තියලා ඒක හරියටම ලෙවල් කරගත්තාම ඔන්න ප්‍රිස්ම මේසේ සන්තුලනය කළා කියලා හිතනවා. ඔය සමහර වීඩියෝස් වල එහෙමත් ඒ වගේ දේවල් පෙන්නනවා. නමුත් ඒක වැරදි ළමයි. ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න අපි ස්ප්‍රීතු ලෙවල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේක තිරස් කරන එකම නෙමෙයි. මේ ඈතකදී විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකත් ඔක අහලා තිබුණා. ස්ප්‍රීතු ලෙවල් එකක් පාවිච්චි කරලා මේක ලෙවල් කරන එක හරිද කියලා. නෑ වැරදි. ඇයි? ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන්නේ මේක තිරස් කරන එක නෙමෙයි. දැන්මයි මම මේ තල දෙකක් ගැන කිව්වනේ. මොනවා තල දෙක? එකක් දුරේක්ෂයේ භ්‍රමණ තලය, අනිත් එක ප්‍රිස්ම මේසයේ තලය. මොකක්ද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවාය කියන එකෙන් අදහස් කරන්නේ? දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර තලයකට ප්‍රිස්ම මේසයේ තලය ගෙන ඒම
මේ තල දෙක සමාන්තර කරගන්න එකටයි ළමයි ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියලා කියන්නේ. දුරේක්ෂයේ භ්‍රමණ තලය අපිට වෙනස් කරන්න බෑ. දුරේක්ෂයේ භ්‍රමණ තලය අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ප්‍රිස්ම මේසයේ තලය අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට ප්‍රිස්ම මේසයේ තලය වෙනස් කළා හරියටම දුරේක්ෂයේ භ්‍රමණ තලයට මේ ප්‍රිස්ම මේසයේ තලය සමාන්තර කරගන්න එක තමයි ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ. නැත්නම් මෙයා හරියටම තිරස් කරනවා කියන එක නෙමෙයි. ඕක මෙහෙම කියන්නත් පුළුවන්. ළමයි දැන් දුරේක්ෂයට තේරුම් ගන්න භ්‍රමණ තලයක් තියෙනවා වගේම භ්‍රමණ අක්ෂයකුත් තියෙනවානේ. දුරේක්ෂයට භ්‍රමණ අක්ෂයකුත් තියෙනවා. දැන් මේ වගේ අක්ෂයක් වටා තමයි දුරේක්ෂයේ භ්‍රමණය වෙන්නේ. මේ වගේ අක්ෂයක් වටා තමයි දුරේක්ෂයේ භ්‍රමණය වෙන්නේ. මේක දුරේක්ෂයේ භ්‍රමණ තලය, මේක දුරේක්ෂයේ භ්‍රමණ අක්ෂය. එතකොට ප්‍රිස්ම මේසයටත් තලයක් තියෙනවා, අක්ෂයක් තියෙනවා. මොකද මේ ප්‍රිස්ම මේසයේ අක්ෂය කියන්නේ මේ බලන්න. දැන් ප්‍රිස්ම මේසයේ මෙහෙම ඇදට තිබුණා කියලා හිතන්න. නම් මේ ප්‍රිස්ම මේසයේ අක්ෂය කියන්නේ ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය හරහා යන එයාගේ තලයට ලම්බක රේඛාව. මේක තමයි ප්‍රිස්ම මේසයේ අක්ෂය. ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය හරහා යන ඒ ප්‍රිස්ම මේසයේ තලයට ලම්බක රේඛාවට අපි කියනවා ප්‍රිස්ම මේසයේ අක්ෂය කියලා. එතකොට ඕනම දරුවෙකුට තේරෙන්න ඕනේ කල්පනාවෙන් අහන් ඉන්නවා නම් මේ තල දෙක සමාන්තර වෙනකොට හරියටම මේ දෙන්නගේ අක්ෂ දෙකත් මොකද වෙන්නේ? ඇත්තට මේ උපකරණය හදලා තියෙන ළමයි හරියටම ඔය වෙලාවේ මේ දෙන්නගේ අක්ෂ දෙක සමපාත වන විදිහට. ඒ කියන්නේ ප්‍රිස්ම මේසයේ අක්ෂයයි අර දුරේක්ෂයේ භ්‍රමණාක්ෂයයි හරියටම එකම රේඛාවකට වැටෙනවා මේ තල දෙක සමාන්තර වෙද්දී. එතකොට තල දෙක සමාන්තර වෙනකොට අක්ෂ දෙක සමපාත වෙනවා. අක්ෂ දෙක සමපාත වෙනවා කියලා කිව්වත් එහෙම නැත්නම් අක්ෂ දෙක සමාන්තරව පිහිටනවා කියලා කිව්වත් කමක් නැහැ. එතකොට තේරුම් ගන්න ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවාය කියන එකෙන් කුමක් අදහස් කරනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ළමයිට උත්තරය දෙවිධයකට ලියන්න නිදහස තියෙනවා. මොකද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? ප්‍රිස්ම මේසයේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර කර ගැනීම හෝ ප්‍රිස්ම මේසයේ අක්ෂය දුරේක්ෂයේ භ්‍රමණ අක්ෂයට සමාන්තර කර ගැනීම. එතකොට සීරු මාරුවේ නම ප්‍රිස්ම මේසයේ සන්තුලනය කිරීම ඔන්න අපි අපේක්ෂිත ප්‍රතිඵලය කතා කළා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ කොහොමද වැඩේ කරන්නේ? හරියටම මෙයාගේ තලය සමාන්තරයි කියලා අපි තේරුම් ගන්නේ කොහොමද? ඒක අපි ඊළඟට කතා කරමු. ඊට කලින් මේ කියපු කාරණේ අමතක වෙන්න කලින් අපි ටියුටර් එකේ සටහන් කරගෙන ඉමු. ළමයි ටියුටර් එකේ දෙවෙනි පිටුවේ අර C කොටස ප්‍රිස්ම මේසයේ සන්තුලනය කිරීම කියන තැන කලින් වගේම මේ මාතෘකාව ඉස්සරහා ඉරි කැලලක් ගහලා පොඩියට ලියන්න. ඔතන ඉඩ පරිසම් කරගන්න පුළුවන් තරම් අපිට ලොකු රූප සටහනක් එතන අඳින්න තියෙනවා. මාතෘකාව අසල ඉරි කැලලක් ගහලා පොඩියට ලියන්න. ලියන්න මෙහෙම. මින් අදහස් කරන්නේ ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන දේ. මින් අදහස් කරන්නේ දුරේක්ෂයේ භ්‍රමණ තලයට තේරුම් ගන්න ලියන්න. දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර තලයකට දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර තලයකට ප්‍රිස්ම මේසයේ තලය ගෙන ඒමයි. ප්‍රිස්ම මේසයේ තලය ගෙන ඒමයි. වරහණ කරලා හෙවත් ප්‍රිස්ම මේසයේ අක්ෂය කමා
දුරේක්ෂයේ භ්‍රමණ අක්ෂයට දුරේක්ෂයේ භ්‍රමණ අක්ෂයට සමාන්තර කර ගැනීමයි. සමාන්තර කර ගැනීමයි. හරි. දැන් අපි බලමු ළමයි මේ වැඩේ කරන්නේ කොහොමද? එතකොට මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ දුරේක්ෂයේ භ්‍රමණතලය අපිට පාලනය කරන්න බෑ. හැබැයි ප්‍රිස්ම මේසේ තලය ඒ තලයේ ආනතිය අපිට අර යට තියෙන ඇන කරකවල හදන්න පුළුවන්. එතකොට මේ තල දෙක හරියටම සමාන්තර තත්වයට ගේන එක තමයි ටාගට් එක වෙන්නේ. දැන් කොහොමද මේ වැඩේ කරන්නේ? හරි. හරිම කල්පනාවෙන් අහගන්න. මම කියන්නේ දැන් ප්‍රිස්ම මේසේ මේ වගේ කියලානේ. එතලමයි උඩින් බලන කෙනෙකුට දැන් ඇතර මේ ප්‍රිස්ම මේසය මත අපි ප්‍රිස්මය දැන් ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන වැඩේට ළමයි අපි ප්‍රිස්මයක් යොදා ගන්නවා. අපි එම පියවරෙන් පියවර තේරුම් ගමුකෝ. දැන් අපිට ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න ඕනි. ඒ සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. දැන් කොහොමද වැඩේ කරන්නේ? එතකොට ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න ප්‍රිස්මයක් යොදා ගන්නවා. ඔයාලා දන්නවා ප්‍රිස්මය කියන ජ්‍යාමිතික හැඩය. ත්‍රිකෝණාකාර මූණත් 2යි චතුරස්‍රාකාර මූණත් 3යි. මේ චතුරස්‍රාකාර මූණත් ඍජු කෝණාස්‍රාකාර නම් අපි ඒවට කියන්නේ ඍජු ප්‍රිස්ම කියලානේ. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ඍජු ප්‍රිස්ම ගැන. ඍජු කෝණී කියන එක නෙමෙයි මම කිව්වේ. ඍජු කෝණී ප්‍රිස්ම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රිස්ම කෝණයේ අංශක 90යි කියන එක. මේ ඇවිල්ලා ප්‍රිස්ම කෝණය නෙමෙයි. මේ චතුරස්‍රාකාර මූණත් ඍජු කෝණාස්‍රාකාර නම් අපි කියනවා ඍජු ප්‍රිස්මයක්. ළමයි මතකනේ මේ ප්‍රිස්මයක් කරහා ආලෝක කිරණයක් ගමන් කරන ආකාරය අපි අධ්‍යයනය කරලා තියෙනවනේ. මෙහෙම ආලෝක කිරණයක් එහා පැත්තේ මොනතේ වැදිලා මෙහෙම ඇතුළට වර්ධනය වෙලා මේ පැත්තේ මොනතේ වැදිලා මේ වගේ එළියට එනවා. දැන් ඔය විදිහම ආලෝක කිරණයක් ගන්න ඇයි කියන එක ඒව මම ප්‍රිස්ම කොටසෙදි කියලා දීලා තියෙනවා. ප්‍රිස්මයක් කරහා ආලෝක කිරණයකට යන්න පුළුවන් එකම විදිහ මේක නෙමෙයි. ඇයි මේ විදිහට යන ආලෝක කිරණයක් ගැන කතා කරන්නේ? ළමයි දන්නවා ප්‍රිස්මයක තියෙන අනන්‍යතාව මේ ත්‍රිකෝණාකාර මූණත් දෙක නෙමෙයි ප්‍රිස්මයකට ඒ කියන්නේ වෙන රූප සටහන් වලට නැති ප්‍රිස්මයකට තියෙන අනන්‍යතාව තමයි මේ ආනත චතුරස්‍රාකාර මූණත්. ඉතින් ඒක නිසා තමයි ආනත චතුරස්‍රාකාර මූණත් අහු වෙන විදිහට ගමන් කරන ආලෝක කිරණයක් ගැන ප්‍රිස්ම වලදී අපි කතා කරන්නේ. ඉතින් මේවා ගැන අපි ප්‍රිස්ම කොටසේදී සිද්ධාන්ත ඉගෙන ගන්නකොට කතා කරලා තියෙනවා. දැන් මේ ආලෝක කිරණයේ ගමන් මාර්ගය වෙනස් කරනවනේ මේ මූණතෙන් සහ මේ මූණතෙන්. ඒ මූණත් දෙක මුණ ගැහෙන මේ ධාරයටනේ අපි මොකක් කියන්නේද? මේ ධාරයට මොකක්ද කියන්නේ? ප්‍රිස්මේ වර්තක ධාරය. මතකද මේ නා? එතන මෙතන තියෙන කෝණය තමයි ප්‍රිස්ම කෝණය කියන්නේ නේ. මේ කෝණය තමයි ප්‍රිස්ම කෝණය. ඒ ප්‍රිස්ම කෝණය අංශක 90ක් වන ප්‍රිස්මනේ ඍජු කෝණී ප්‍රිස්ම කියන්නේ මේ. ඍජු ප්‍රිස්ම ඍජු කෝණී ප්‍රිස්ම. මේ සියල්ල ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න අපි උදව් කරගන්නවා ප්‍රිස්මයක්. දැන් මේ ප්‍රිස්ම මේසය මත තියන්න ඕනි. ප්‍රිස්ම මේසය මත තියන්න ඕනි. ඒතර කෙනෙකුට ප්‍රශ්නයක් දැන් ත්‍රිකෝණාකාර මූණතක්ද ප්‍රිස්ම මේසය උඩ තියන්නේ චතුරස්‍රාකාර මූණතක්ද ප්‍රිස්ම මේසය උඩ තියන්නේ. තමයි මේ අපි කරන පරීක්ෂාවේදී නැත්නම් ඒ සීරුමාරුවේදී මේ ත්‍රිකෝණාකාර මූණතක් තමයි ප්‍රිස්ම මේසය මත තියන්නේ. ඇයි කියලා ඔයගලන්ට තේරෙයි අපිට මේක කාරණය දිගින් දිගට විස්තර කරගෙන යන්න ඕනි. අවසානයේට එනකොට තමයි අර මුලදී ඒ කියන වැඩ ඒ විදිහට කළේ ඇයි කියන එක හොඳට ඒත්තු යන්නේ. කල්පනාවෙන් ටිකක් ඉවසීමෙන් මේ සීරුමාරුව ඔයගොල්ලෝ තේරුම් ගත යුතුයි. දැන් මම ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තියනවා. හිතන්න මේ වගේ. මම වෙන පාටකින් අඳිනවා. මම මේ තිත් එහෙමත් වෙනස් කරන්නේ නැහැ ළමයි. මම මේක මේ කඩ ඉරකින් ඇඳලා පෙන්නන්නම්.
පැහැදිලි කාරණේ නේ. හොඳට බලන්න අර ත්‍රිකෝණාකාර මූණතක් මේ තියෙන අනිත් ත්‍රිකෝණාකාර මූණත. ඒතර එක ත්‍රිකෝණාකාර මූණතක් තමයි ඔය ප්‍රිස්ම මේසය උඩමන් තියලා තියෙන්නේ. මර ඇන තුන පෙන්න තිත් එහෙමත් ඒ විදිහටම තියාගත්තා. ඒතර කාරණේ ඔයගොල්ලෝ තේරුම් ගන්න. ත්‍රිකෝණාකාර මූණතක් තමයි අපි ප්‍රිස්ම මේසය මත තියලා තියෙන්නේ. දැන් මේ පද්ධතිය දෙස කෙනෙක් හිතන්න මෙහෙම ඉහලින් බැලුවා කියලා. ඒ උඩින් බලන කෙනාට මොන වගේ රූප සටහනක්ද පේන්නේ? දැන් ඒක තමයි මම මේ විශාල කරලා අඳින්නේ. මේක තමයි ප්‍රධාන රූපය. ඔතන හිස්සිඩේ අඳින්න තියෙන. මම ඇඳ ගන්න වෙලාව දෙන්නම් ඉස්සෙල්ලා අහගන්නකෝ. ගොඩක් අයට මේ තේරුම් ගිහිල්ලා නැති එකනේ ප්‍රශ්නේ. සමහර ඉස්කෝලවල ගන්නවත් පියවර ටික පාඩම් කරගන්න පුළුවන් මෙහෙමයි කරන්න කියලා. පියවර පාඩම් කරන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ මොනවාද වෙන්නේ කියලා ගොඩාක් දරුවෝ හරියට දන්නේ නැහැ. ඒක තමයි මම මේ පැහැදිලි කරලා දෙන්න මහන්සි වෙන්නේ. දැන් උඩින් බලපුවාම පේන ආකාරය ළමයි මම මේ අඳිමින් ඉන්නේ. උඩින් බලපුවාම පේන ආකාරය අඳිමින් ඉන්නේ. right? ඒතර මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. දැන් ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න ඒ ප්‍රිස්ම මේසය උඩ ප්‍රිස්මය තියද්දී අපිට ඕනි විදිහට ප්‍රිස්මය තියන්න බෑ. කොන්දේසි කීපයක්ම තියෙනවා. මොනවාද මේ කොන්දේසි? මේ තියෙන්නේ සමාන්තරකය. හරිම තීරණාත්මකයි මේ රූප සටහන ළමයි. මේ තියෙන්නේ සමාන්තරකය. මෙන්න ආලෝක ප්‍රභවය. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සමාන්තරකයෙන් සමාන්තරාලෝකය එනවා. සමාන්තරකයෙන් සමාන්තරාලෝකය එනවා. දැන් අපි නිකයිතර ප්‍රිස්මේ මෙහෙම තිබ්බා කියලා. එතන මේ එන ආලෝකය මෙහෙම වැදිලා වර්ධනය වෙලා මෙහෙම එළියට යයි. මේ ආලෝක කිරණ අපිට ඇහැට පේන්නේ. ප්‍රැක්ටිකල් එක කරන කෙනාට මෙහෙම ආලෝකය නොපෙන්නේ. හැබැයි අපි දන්නවා මේ වෙනකොට සමාන්තරකයෙන් සමාන්තරාලෝක කිරණ පිට වෙනවා. ඒ ගැන අපිට සැකයක් නැහැ නේ. සමාන්තරකය අපි මේ වෙද්දී සීරු මාරු කරලා ඉවරයි. එතකොට ළමයි ප්‍රිස්ම මේසයේ සන්තුලනය කිරීම සඳහා ප්‍රිස්ම මේසයේ මත ප්‍රිස්මය රඳවද්දී මොනවාද සම්පූර්ණ විය යුතු කොන්දේසි? මොනවාද සම්පූර්ණ වෙන්න ඕනි කොන්දේසි? එකක් තමයි නැත්නම් ප්‍රධානම කොන්දේසිය තමයි. ප්‍රධානම කොන්දේසිය තමයි මම ඒක ඇඳලා පැහැදිලි කරන්නම්. දැන් මේ ප්‍රිස්ම මේසය අර රැඳිලා තියෙන ඇන තුනක් තියෙනවනේ. මගනේ ඇනවල තුඩු උඩින් බලපුවම පේනවා. right? මේ සිදුරු පේනවා නැත්නම් තුඩු පේනවා. මම ඇත්ත උපකරණේ පෙන්නන්නම් මේවා. ඒතර මේවා හරියටම ළමයි සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටන විදිහට තමයි උපකරණය හදලා තියෙන්නේ. අපි මේ ඇන දෙකක නැත්නම් මේ ඇන දෙකක් යා කරන රේඛාවකට අහගෙන ඉන්න. මේ ඇන දෙකක් යා කරන රේඛාවකට ප්‍රිස්ම මේස මේ ප්‍රිස්මයේ එක මූණතක් ලම්බක වන විදිහට ප්‍රිස්ම මේසයේ මත ප්‍රිස්මය තැබිය යුතුයි. හරියට මේ වගේ. අහගෙන ඉන්න. හරියට මේ වගේ. මේක තමයි ප්‍රධානම කොන්දේසිය ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තැබීමේදී. හැබැයි ළමයි දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට මේ මූණත හරි මේ මූණත හරි මේ මූණත හරි මේ මූණත් තුනෙන් ඕනම එකක් ගන්න පුළුවන්ද? නෑ. ළමයි මේ ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන වැඩේට විශේෂයෙන්ම සකස් කරලා තියෙන ප්‍රිස්ම තියෙනවා.
විශේෂයෙන්ම සකස් කරලා තියෙන ප්‍රිස්ම තියෙනවා. එවැනි ප්‍රිස්මයක මේ බලන්න. මෙන්න මේ දැන් චතුරස්‍රාකාර මුහුණක් තුනක් තියෙනවනේ කොහොමද ප්‍රිස්මයකට. ඒ එක චතුරස්‍රාකාර මුහුණක් රළු කළා තියෙනවා. ඔගොල්ලෝ ප්‍රායෝගිකව දන්නවා මේ ඔය ජනෙල් වල තියෙන වීදුරු මතක් කරගන්න. ප්ලේන් වීදුරු තියෙනවානේ. ඒ ප්ලේන් වීදුරු හරහා බලද්දි එහා පැත්තේ තියෙන දේවල් පේනවනේ. සමහර වීදුරු තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වීදුරු හරහා බලද්දි එහා පැත්තේ තියෙන දේවල් පේන්නේ නැහැ. ඒ වීදුරු අර රළු කළා තියෙනවා. ඒ නිසා ආලෝක කිරණ විසිරීලා ගමන් කරන්නේ හරහා යනකොට එතකොට පැහැදිලි ප්‍රතිබිම්බ හැදෙන්නේ නැහැ. ඒ වගේ මේ ඍජු කෝණාශ්‍රාකාර නැත්නම් චතුරස්‍රාකාර මුහුණක් තුනෙන් එක මුහුණක් රළු කළා තියෙන්නේ. එක මුහුණක් රළු කළා තියෙන්නේ. හිතන්න මේ වගේ. දැන් මේ උඩින් බලනකොට පේන විදිහ. ඒතර මේ මුහුණක් තුනෙන් මේ ත්‍රිකෝණය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ ඉස්සරහා තියෙන මුහුණත නෙමෙයි කතා කරන්නේ. මේ සයිඩ් එකයි මේ සයිඩ් එකයි මේ සයිඩ් එකයි. ඒතර මේ මුහුණක් තුනෙන් එකක් රළු කළා තියෙනවා. මේ වර්ණාවලි මානයේ ප්‍රිස්ම මේසය සන්තුලනය කරන්න පාවිච්චි කරන ප්‍රිස්ම වල ස්වභාවය. එතකොට ප්‍රැක්ටිකල් එකට පාවිච්චි වෙන්නේ ළමයි මේ මුහුණත් දෙක. දැන් අපි අර ආලෝකය මේ ප්‍රිස්මය හරහා ගමන් කරනවා නම් මේ විදිහට ගමන් කරන අවස්ථාවක් ගැන හිතන්න. එතන මෙතන තමයි ඔයගොල්ලෝ දන්නා වර්තක ධාරය තියෙන්නේ නේ. ත්‍රිමාන තත්ත්වය හිතන්න. වර්තක ධාරය. එතකොට මේ තියෙන වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක. මේ අර රළු කරපු මුහුණත. මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක. මෙතන වර්තක ධාරය. මේ උඩින් බලපුවම පේන ආකාරය මම කතා කරන්නේ. දැන් මම කියවන්නේ මේ ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තියද්දී ප්‍රධානම කොන්දේසිය මොකක්ද? ප්‍රිස්ම මේසය රැඳිලා තියෙන අර ඇන වලින් ඇන දෙකක්. මේ දෙකම වෙන්න ඕනේ. මම නිකන් මේ උදාහරණයක් පෙන්නන්නේ. ඇන දෙකක් යා කරන රේඛාවකට එක මුහුණක් ලම්බක වෙන්න ඕනේ. එක මුහුණක් ලම්බක වෙන්න ඕනේ. එතකොට ඒ එක මුහුණත කියන්නේ මොන මුහුණතද? නිකන් හිතන්න අර රළු කරපු මුහුණත මේක කියලා. එහෙම නැත්නම් මෙතන තමයි වර්තක ධාරයනේ. මේ තියෙන වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක. අන්නේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙකෙන් එකක් තමයි ළමයි මේ ඇන දෙකක් යා කරන රේඛාවකට ලම්බක වෙන්න ඕනේ. ඔය මම උදාහරණමය අවස්ථාවක් ඇඳලා තියෙන්නේ. මේ රළු කරපු පෘෂ්ඨේ. මේ අර ඇන දෙකක් යා කරන රේඛාවක්. ඇතර මේ රේඛා සමහර වර්ණාවලිමානවල ප්‍රිස්ම මේසය උඩ මේ රේඛා ඇඳලා තියෙනවා ළමයි. එතකොට අපිට ඒ රේඛා ඇඳලා තියෙනවා නම් මේ ලම්බක භාවය පරීක්ෂා කරන්න එක ටිකක් පහසුයි. හැබැයි හිතන්නකෝ දැන් මම මේ ඇඳලා තියෙන විදිහේ රේඛාවක් ඇත්තටම මේක උඩ නැහැ කියලා. එතකොට අපිට ටිකක් අර මේක අවිනිශ්චිතව තමයි තියන්න වෙන්නේ නේ. දැන් මේ රේඛාව ඇඳලා තිබුණත් ළමයි හරියටම අංශක 90 මෙතෙන්ට සෙට් වෙයිද කියලා අපි දන්නේ. අපි ඇස් මට්ටමට මේක තියන්නේ. අපි හිතනවානේ මේ රේඛාව ඇඳලා තියෙනවා නම් ඒ රේඛාවට මේ මොනත ලම්බක වෙයි කියලා හිතලා අපි ප්‍රිස්මය තියනවා. එතන මේක මේ අංශක 90 හරියටම තියනවද කියලා මොකකින්වත් අපි මැනලා බලන්නේ නිකන් ඇස් මට්ටමට තියන්නේ. ඒතොර රේඛාව ඇඳලා තිබුණොත් මේක ලම්බක වෙන්න තියනකොට ඒක ලේසි. හැබැයි රේඛාව ඇඳලා නැත්තම් එතකොට අපිට අවිනිශ්චිතතාවය වැඩි. රේඛාව ඇඳලා තිබුණත් යම් අවිනිශ්චිතතාවයක් තියෙනවා මෙතන හරියටම අංශක 90 තියෙයිද කියලා. රේඛාව ඇඳලා නැත්තම් ළමයි තේරුම් ගන්නේ අවිනිශ්චිතතාවය වැඩි. කොහොම වුණත් මේක තමයි ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තියනකොට ඔගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම කොන්දේසිය. මොකද්ද ප්‍රධානම කොන්දේසිය? වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙකෙන් එකක්. ඒ ප්‍රිස්ම මේසය රැඳිලා තියෙන ඇන වලින් දෙකක් යා කරන රේඛාවකට ලම්බක වෙන්න ඕනේ. හැබැයි ඕකේ එකම කොන්දේසිය නෙමෙයි. ඕකේ එකම කොන්දේසිය නෙමෙයි. දැන් එහෙම ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තිබ්බා කියලා හිතන්නකෝ. ඊළඟට තව කරුණු කීපයක් තියෙනවා. උපකරුණු. ළමයි මේ වෙලාවේ මේ වර්තක ධාරය ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට
ආසන්නව සහ මේ සමාන්තරකය පැත්තට ටිකක් බර වෙන්න බං ඔය තියලා තින්නේ ඒ වගේ. ගොඩක් මේක මේ පස්සට අදින්නේ නැහැ. ගොඩාක් ඉස්සරහට තල්ලු කරන්නේත් නැහැ. වර්තක ධාරය ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට ආසන්නව සහ ටිකක් සමාන්තරකයේ පැත්තට බර වෙන්න තියන්න ඕනේ. ඊළඟට දැන් මේව උපකරුණු. ප්‍රධාන කාරණේ අරක. ඊළඟට තව එකක් තියෙනවා. සමාන්තරකෙන් එන ආලෝකය මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක මත සමමිතිකව බොහෝ දුරට සමමිතිකව මේවා සේරම ඇස් මට්ටමට අපි හදන්නේ බොහෝ දුරට සමමිතිකව පතනය වෙන්න ඕනේ. දැන් බලන්න මම මේ ඇඳලා තියෙන රූප සටහනේ හොඳට බලන්න. සමාන්තරකෙන් එන ආලෝකය ළමයිට පේනවා ඇති මේ වර්තක ධාරයේ අන්තර්ගත මුහුණත් දෙක මත සමමිතිකව පතනය වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඇදට වගේ මේක තියන්නේ හිතලා බලන්න මේ සමාන්තරකෙන් සමාන්තර ආලෝකය එනවා. ඒක කොහොමද මම මේක හදාගන්නේ? දැන් මම මෙතන අර ලම්බක කතාව තෘප්ත වෙන විදිහට ප්‍රිස්මය තියලා ඉවරයි. ඒතර මම නිකන් ප්‍රිස්මය විතරක් හොලවන්න ගියොත් මේක වෙනස් වෙනවා. දැන් තව ටිකක් මේක මේ පැත්තට හැරුණා නම් හොඳයිනේ. මේක ටිකක් මේ පැත්තට හැරුණා නම් හොඳයි. හැබැයි ප්‍රිස්මය හෙලෙව්වොත් වැඩේ හරියට වෙන්නේ නැහැ. මේක වෙනස් වෙනවා. දැන් ඔන්න ඔයගලන්ට මතක් වෙන්න ඕනි අපිට ප්‍රිස්ම මේසය වෙනම කරකවන්න හැකියාව තියෙනවා. අපි කරන්නේ ඒ හැකියාව පාවිච්චි කරනවා. මේ කියන தත්වයට අනුව අර විශේෂයෙන් මේ ලම්බක කතාව තෘප්ත වෙන විදිහට ප්‍රිස්මය තියලා ඒ වෙද්දි සමාන්තරකෙන් එන ආලෝකය මේ වර්තක ධාරය අන්තර්ගත නිකන් අහන් හිටියට වැඩක් නැහැ හිතන්න. එතකොට මේ ලම්බක කතාව තෘප්ත වෙන විදිහට ප්‍රිස්මය තියලා සමාන්තරකයෙන් පිට වෙන සමාන්තර ආලෝකය මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක මත සමමිතිකව පතනය වෙන්නේ නැත්තම් මේ වෙද්දි අපි කරන්නේ ළමයි සුදුසු පරිදි ප්‍රිස්ම මේසය කරකවලා මේසය කරකිව්ව කියලා මේ ලම්බක කතාව වෙනස් වෙන්නේ නැහැ නේ. ප්‍රිස්ම මේසය කරකවලා ඔක හදා ගන්නවා. දැන් ඔන්න මං කාරණය කිව්වා. ඉතින් මෙතන මට මේක කරකවලා මේ රූප සටහන අඳින්න බෑනේ. ඒක නිසා මම දැන් ඔයගොල්ලෝ වැඩේ දන්න හින්දා ඒකට ගැළපෙන විදිහට ලස්සනට රූපය අඳ ගන්නවා. හරි? මෙන්න මේ වගේ තමයි ප්‍රිස්මය තියන්න කියලා කියන්නේ. මේ වගේ තමයි ප්‍රිස්මය තියන්න කියලා කියන්නේ. මෙයන් මම මේ දාන සංකේත වෙනස් කරන්න එපා ළමයි. මොකද මම මේ ඡේදවල පාවිච්චි කරලා තියෙන සංකේතමයි බලලා දාන්නේ. මේක S1 ඇණය, මේක S2 ඇණය, මේක S3 ඇණය. right? ඒ වගේම මේ මුහුණත් මෙතන P මෙතන Q මෙතන R. එතකොට මේ S1 S2 S3 කියන සංකේතත් ඒ වගේම PQR කියන සංකේතත් මේ රූප සටහන ඔයගොල්ලෝ අඳිද්දී මම දාලා තියෙන සංකේතය ඒ විදිහටම දාන්න. නැත්නම් මෙතන මේ ලියලා තියෙන ඡේදත් එක්ක සංකේත ටික මැච් වෙන්නේ නැතුව යනවා. හරි? මේ තියන්නේ මේ රළු කරන ලද පෘෂ්ඨය. මේ රළු කරන ලද පෘෂ්ඨය. හරි. දැන් ඔයගලන්ට පේනවා අර මං කියපු කරුණු මේක අර ලම්බක කතාවත් අපි රූප සටහනේ පෙන්නමු. මම මේ ලම්බක භාවය අපි S මට්ටමට තමයි ඒක ජජ් කරන්නේ, විනිශ්චය කරන්නේ. ඔය වගේ තියන්නේ. හරි? දැන් ළමයිට පේනවා මේ රූප සටහනේ අර සමාන්තරකයෙන් එන ආලෝකයේ මේ වාර්තක ධාරයේ අන්තර්ගත මුහුණත් දෙක මත බොහෝ දුරට සමමිතිකව පතනය වෙනවානේ.
තේරුම් ගන්න ප්‍රැක්ටිකල් එක කරන කෙනාට ළමයි මේ ආලෝක කිරණ පේන්නේ. දැන් ඔයගලන්ට කියලා දෙන නිසා මම ආලෝක කිරණ දෙකක් අඳින්නේ. දැන් මේ එන ආලෝකය මේ බලන්න. දැන් මේ PQ කියන මූණතට ආලෝකය වැටුනහම ළමයි PQ කියන මූණතට ආලෝකය වැටුනහම කොටසක් ඇතුළට යනවා වර්තනය වෙනවා කොටසක් පරාවර්තනය වෙනවා. ඒ කොටසක් පරාවර්තනය වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඒකට කියන්නේ ආංශික පරාවර්තනය කියලා නේ. එතකොට ඒ ආංශික පරාවර්තනය ගැන හිතනවා නම් ළමයි තේරුම් ගන්න මේ PQ කියන මූණත හරියට කන්නඩියක් වගේ. ඔන්න ඒ කන්නඩියේ වැදිලා මේ ආලෝකයේ පරාවර්තනය වෙලා එනවා පරාවර්තන නියම වලට අනුකූලව පරාවර්තනය වෙලා එනවා. ප්‍රැක්ටිකල් එක කරන කෙනාට මේවා පේන්නේ නැහැ ළමයි. මේ අපි සෛද්ධාන්තිකව තියරි වලට අනුව හිතනවා. මේ PR කියන මූණතෙනුත් ආලෝකය ආංශිකව පරාවර්තනය වෙලා මේ විදිහට ගමන් කරනවා. ඔය විදිහට ගමන් කරනවා. right? කොටසක් ඇතුළට යන වර්තනයක් වෙනවා. හැබැයි වර්තනය වෙච්ච ආලෝකය අර මෙතනින් එළියට ඇවිල්ලා ප්‍රතිබිම්බ හදන එක වළක්වලා තියෙනවා මේ මූණත රළු කරලා තියෙන නිසා. ඇත්තටම දැන් මේ ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන කාරණේදී ළමයි අපිට ඕනි වෙන්නේ මේ මූණත් දෙකෙන් ආලෝකය පරාවර්තනය වීම කියන කාරණේ සැලකිලට ගන්න. දැන් හරියට ඔන්න පරාවර්තනය වෙනවා. එතකොට දැන් මේ පරීක්ෂණය සඳහා නැත්නම් මේ පරීක්ෂණ කොටස සඳහා අපි මේ ප්‍රිස්මය පාවිච්චි කරනකොට හොඳට මේ PQ සහ PR කියන මූණත් දෙක පිහදන්න ඕනි, පොලිෂ් කරන්න ඕනි. ළමයි දන්නවා මේ වීදුරු කෑල්ලක් වුණත් හොඳට අපි පොලිෂ් කරපුවාම ඒකෙන් ආලෝකය හොඳට පරාවර්තනය වෙනවනේ. ඒතර ඒ විදිහට මේ PQ සහ PR කියන මූණත් හොඳට අපි පිහදලා තමයි මේ පරීක්ෂණය සඳහා ප්‍රිස්මය තියන්නේ. එතකොට මේ එන ආලෝකයේ වැඩි ප්‍රතිශතයක් මේ වගේ ආංශික පරාවර්තනයකට ලක් කරගන්න පුළුවන්. දැන් ඊළඟට තේරුම් ගන්න මේ පරාවර්තනය දැන් එන්නේ ළමයි සමාන්තර ආලෝකයනේ. මං කිරණ දෙකයි ඇඳලා තියෙන්නේ මේ තව මේ මූණතට වදින සමාන්තර කිරණ කීපයක් හිතන්න. දැන් ඒවා මේකෙන් පරාවර්තනය වුණාම සමාන්තරභාවය වෙනස් වෙනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා තල දර්පණයකින් ආලෝකයේ සමාන්තර කදම්බයක් පරාවර්තනය වෙනකොට ළමයි පරාවර්තනයෙන් පස්සෙත් ඒක සමාන්තරයිනේ. තල පෘෂ්ඨයකින් ආලෝකයේ පරාවර්තනය වෙනකොට සමාන්තර කදම්බයක් ආවොත් පරාවර්තනයෙන් පස්සෙත් සමාන්තරයි. ඒ ළමයි තේරුම් ගන්න ඕනේ ඒ සමාන්තරකයෙන් එන සමාන්තර ආලෝකය මේ PQ සහ PR කියන මූණත් වලින් පරාවර්තනය වුණාට පස්සේ මේ පරාවර්තනය වෙලා යන කදම්බයත් සමාන්තර කදම්බයක්. මේකත් සමාන්තර කදම්බයක්. මේ දෙන්න එකිනෙකාට සමාන්තරයි කියලා නෙමෙයි කියන්නේ. මෙතන මම එක කිරණයනේ මේ පැත්තට වැටෙන විදිහට ඇඳලා තියෙන. තව කිරණ කීපයක් ඇඳලා කියලා හිතන්න. ඒතර ඒ කදම්බය සමාන්තරයිනේ. මේ පැත්තට එන කදම්බයත් සමාන්තරයි. මේ සමාන්තර කදම්බ දෙකක්. ඇයි මම මේ සමාන්තර කතාව ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඕගලන්ගේ? ළමයි දන්නවා අපි ගාව තියෙන දුරේක්ෂය මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙන්නේ සමාන්තර ආලෝකයට ප්‍රතිචාර දැක්වීම සඳහා. දුරේක්ෂය ලෑස්ති කරලා තියෙන සමාන්තර ආලෝකයට ප්‍රතිචාර දැක්වීම සඳහා. එතකොට දැන් බලන්න මේ පරාවර්තනය වෙලා එන ආලෝකයේ සමාන්තර නිසා අපි දුරේක්ෂයෙන් මේ ආලෝකය දිහා බැලුවොත් ළමයි මේ කාගේ ඉඳන් එන ආලෝකයද මේ? අර දික් සිදුරේ ඉඳන් එන ආලෝකය මතකනේ? මෙතන තියෙන මේ දිගටි සිදුරනේ. ඒකෙන් තමයි ආලෝකය ඇතුළට එන්නේ. එතකොට දික් සිදුරේ වස්තුව වගේ හැසිරෙන්නේ. ඒතර වස්තුව වෙන්නේ දික් සිදුර. ඒ දික් සිදුරෙන් එන ආලෝකය තමයි මේ තියෙන්නේ. ඒතර මේ පරාවර්තනයෙන් පස්සේ සමාන්තර ආලෝකය තියෙන්නේ. දැන් ඒතර මේ සමාන්තර ආලෝකයට හිතන්න අපි දුරේක්ෂය කරකවන්න පුළුවන් ළමයි වටේට. දුරේක්ෂය කරකවලා මෙහෙම ගෙනාව කියලා හිතන්න. මේ බීම් එකට අහු වෙන විදිහට අපි දුරේක්ෂය ගෙනාව කියලා හිතන්න. දැන් අපි මෙතනින් මම කොටස් අඳින්නේ. මෙතෙන්ට හැතිලා බලනවා. අර උපනෙතර හැතිලා බලනවා. එතන මොකද්ද අපිට පේන්නේ? මම ටික විශාල කරලා අඳින්නේ. මොකද්ද අපිට පේන්නේ? අපිට පේනවා ළමයි දික් සිදුරේ ප්‍රතිබිම්බය. හරි සරලයි කල්පනාවෙන් උවමනාවෙන් අහගෙන තේරුම් ගන්න. අපිට පේනවා දික් සිදුරේ ප්‍රතිබිම්බය. අර දීප්තිමත් ආලෝක පටිය පේනවා මේ වගේ. දික් සිදුරේ ප්‍රතිබිම්බය පේනවා. මේක අපි T1 කියන පිහිටුම කියලා හිතමු. ඊළඟට දුරේක්ෂය කරකවලා මෙන්න මේ PR කියන මූණතෙන් ආලෝකය ආංශිකව පරාවර්තනය වෙලා එද්දි ඒ ආලෝකයට යොමු වෙන විදිහට අපි නැවතත් දුරේක්ෂය රඳවනවා.
එතකොට උපනෙතෙන් බලපුවාම මෙන්න මෙතනදිත් අපිට පේනවා දික්සිදුරේ ප්‍රතිබිම්බය. මම අඳින තැන් ගැන හිතන්න එපා. මම ඒව ගැන පැහැදිලි කරන්නම්. අහගෙන ඉන්නකෝ. අහගෙන ඉන්න. දැන් අපි මේ ප්‍රිස්ම මේසය සන්තුලනය කරමින් ඉන්නේ. එතකොට ප්‍රිස්ම මේසය සන්තුලනය කිරීම සඳහා අපි උදව් කරගන්නේ ප්‍රිස්මයක්නේ. ප්‍රිස්ම මේසය උඩ අපි තිබ්බනේ. ඒ තියනකොට සම්පූර්ණ වෙන්න ඕනි කොන්දේසි වගේක් කිව්වනේ. මොකද ප්‍රධාන කොන්දේසිය? වර්තකදාරය. මේවා විභාගෙදී ලියන්න පුළුවන් වෙන්න ඕනි. වර්තකදාරය අන්තර්ගත මුහුණක් දෙකෙන් එකක්. අර ප්‍රිස්ම මේසයේ රැඳිලා තියෙන ස්ක්‍රූ පැන දෙකක තුඩු යාකන රේඛාවට ලම්බක වෙන්න ඕනි. ඒක තමයි ප්‍රධානම කොන්දේසිය. මොනවාද උපකොන්දේසි? වර්තකදාරය ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රයට ආසන්නව සහ ටික සමාන්තරකය පැත්තට බර වෙන්න තියෙන්න ඕනි. ගොඩක්ම ඉස්සරහට කරන්නෙත් නැහැ, ගොඩක්ම පස්සට කරන්නෙත් නැහැ. ඇත්තටම මේ ගොඩක්ම ඉස්සරහට කරන්නේ නැත්තෙත්, ගොඩක්ම පස්සට කරන්නේ නැත්තෙත් ඇයි කියලා ඔයගලන්ට තේරෙන්න ඕනි. දර මේ වර්තකදාරයේ අන්තර්ගත මුහුණක් දෙක මත ලස්සනට ආලෝකය වට ගන්න බෑ. ගොඩක් ඉස්සරහට කළත්, ගොඩක් පස්සට කළත්. ඒකයි මේ කොන්දේසි කියන්නේ අපි. ඊළඟට මොකද ඊළඟ කොන්දේසිය සමාන්තරකයෙන් එන ආලෝකය ඒ වර්තකදාරයේ අන්තර්ගත මුහුණක් දෙක මත බොහෝ දුරට සමමිතිකව පතනය වෙන්න ඕනි. ඔය කියන කොන්දේසි වලට යටත් වෙන විදිහට ප්‍රිස්ම මේසය මත අපි ප්‍රිස්මය තිබ්බා. දැන් අපි දන්නවා ප්‍රිස්මේ සමාන්තරකයෙන් එන ආලෝකය මේ මූණත් වලින් ආංශික පරාවර්තනයකට ලක් වෙලා ඒ පරාවර්තනය වෙනවා කියලා සමාන්තර භාවය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න දුරේක්ෂයට අපිට අල්ල ගන්න පුළුවන්. ඒතර දුරේක්ෂය තුලින් බලන කෙනාට මේ සමාන්තර ආලෝකය එන්නේ අර දික් සිදුරේ ඉඳලා. එනං ඒ දික් සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනවා. දික් සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනවා. මෙතනදිත් පේනවා දුරේක්ෂය කරකවලා මෙතෙන්ට අරන් බලද්දි මේක අපි T2 කියන පිහිටුම කියලා ගමු. T කියන්නේ ටෙලස්කෝප් එක දුරේක්ෂය. මේක T1 පිහිටුම, මේක T2 පිහිටුම. ඔන්න ඒ තැන් දෙකේදී අපිට මේ දික් සිදුරේ ප්‍රතිබිම්බ පේනවා. මම ඔයගොල්ලෝ කල්පනාවෙන් අහන් හිටියනම් මෙතෙන්ට එනකම් මේ කරපු විස්තර කිරීම නොතේරෙන්න හේතුවක් නැහැ. දැන් ළමයි මේකේ අන්තිම ටික. මොකක්ද මේ අපි කරමින් ඉන්නේ? අපි කරමින් ඉන්නේ ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් කරන්නයි හදන්නේ. මේ මෙතෙන්ට එන්න. මৌলিক අරමුණ මතක තියාගන්න හැමතිස්සම. ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් කරන්න යන්නේ. ඒ තලයේ ආනතිය වෙනස් කළා හරියටම දුරේක්ෂයේ භ්‍රමණ තලයට මෙයාගේ තලය සමාන්තර කරගන්න යන්නේ. දුරේක්ෂයේ භ්‍රමණ තලයට මෙයාගේ තලය සමාන්තර කරගන්න යන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ අපි වෙහෙසෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ වෙහෙසෙන්නේ. දැන් දන්නවා මේ මූණත් වලින් ආලෝකයේ ආංශිකව පරාවර්තනය වෙලා හැදෙන දික් සිදුරේ ප්‍රතිබිම්බය මේ තැන් දෙකේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි දැන් මේ වෙලාවේ මේ ඇන කැරකෙව්වොත් මේ බීම් එකට මොනවා වෙයිද? ඔන්න හරිම වැදගත් ටික ළමයි. මේ ටික තේරුම් ගන්න මහන්සි වෙන්න. ගොඩක් අය අල්ලගන්න නැති තැන මේක. මේ ඇන කැරකෙව්වොත් මේ අපි දකින්න දික් සිදුරේ ප්‍රතිබිම්බයට මොනවා වෙයිද? ඇන කරකවන්නේ නැහැ කියලා හිතන්නකො. මෙහෙම හිතන්න. ඇන කරකවන්නේ නැහැ. right? ඇන කරකවන්නේ නැහැ. ඔගොල්ලෝ මම මේ කියන දේ තේරුම් ගන්න නම් මේ මූණත් දෙක කන්නඩි දෙකක් කියලා හිතා ගන්නකො. හරි සරල දෙයක්. කන්නඩි දෙකක් කියලා හිතාගන්න මේ මූණත් දෙක. මේ ඇන කරකවන්න යන්න එපා මුලදී. ඔහොම ඉන්න. ළමයි ඔහොමම ප්‍රිස්ම මේසයේ ওই විදිහට තීද්දී මේ දුරේක්ෂය කරකවන්න පුළුවන් නේ. දුරේක්ෂය කැරකෙව්වා කියලා හිතන්න. මේ මං උඩින් බලනකොට පේන රූප සටහනක් ඇඳලා තියෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන කල්පනා කරන්න. දුරේක්ෂය කැරකෙව්වා කියලා හිතන්න. දුරේක්ෂය කැරකෙව්වොත් මේ දකින්න ප්‍රතිබිම්බය කොයි අතටද යන්නේ? සිරස් පැත්තටද තිරස් පැත්තටද? හරි ලේසි දෙයක් හිතන්න ඕගොල්ලෝ. මේ උඩින් බලනකොට පේන විදිහ ඕගොල්ලෝ මනසින් මවා ගන්න මේ ඇත්ත తත්වය මවා ගන්න මනසින්. මේ ලයිට් බීම් ගමන් කරන විදිහ ඒව හිතන්න.
ළමයි මං දුරේක්ෂය මෙහෙම කරකවනවා. හරි සර දුරේක්ෂය කරකවනවා මෙහෙම. මෙතනින් බලාගෙන දුරේක්ෂය කරකවනවා. ඔයාලා දන්නවා දුරේක්ෂය මෙහෙම තිරස් තලයක යන්නේ නේ. තිරස් පොළොවට සමාන්තර කියලා හිතන්නකෝ. දුරේක්ෂය යන්නේ හරියටම දුරේක්ෂය තිරස් තලයක යන්න ඕනේ නැහැ. දැන් මේසේ මෙහෙම ඇදට තිබුණොත් එහෙම නේ. මේසේ මෙහෙම ඇදට තිබුණොත් දැන් මේක උඩ තියෙන වර්ණාවලිමානේ මෙන්න දුරේක්ෂය. ඒතර දුරේක්ෂය යන්නේ මේ වගේ තලයක යන්නේ. හරි මේසේ ඇදට තිබුණොත් දුරේක්ෂය යන්නේ මේ වගේ තලයක. දුරේක්ෂය ගමන් කරන තරය තිරස් වෙන්නම ඕනේ. මට කියන්න අවශ්‍ය දැන් දුරේක්ෂය මම මෙහෙම කරකවද්දී හිතන්න මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය අපි මේක තිරස් කියලා ගමු. තිරස් අතටද සිරස් අතටද ගමන් කරනවා ඇත්තේ. ළමයි මන් දුරේක්ෂය කරකෙව්වා කියලා ප්‍රිස්මය හෙලවෙන්නේ නැහැ. ප්‍රිස්ම මේසේ හෙලවෙන්නේ නැහැ. එහෙනම් මේ ලයිට් බීම් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මන් දුරේක්ෂය මෙහෙම තියෙන දුරේක්ෂය මෙහාට ගත්තොත් ළමයි තේරුම් ගන්න මේ ලයිට් බීම් එක දුරේක්ෂයට ඇතුල් වෙන තැන වෙනස් වෙනවනේ. හිතන්න මන් දුරේක්ෂය මෙහෙම වැඩිපුර මෙහාට ගත්තා කියලා. එතකොට මේ ලයිට් බීම් එක මිස් වුණොත් මෙතනින් බලන කෙනාට මේක පේන්නේ නැහැ නේ. මෙතන ඕනම දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් දුරේක්ෂය මං කරකවද්දී මේ ආලෝක ලපය තිරස් අතට ගමන් කරන්නේ. මේ ආලෝක ලපය තිරස් අතට. ඕක තේරුම් ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. දුරේක්ෂය මේ අතට දුරේක්ෂය කොහොමද කරකවන්නේ මෙහෙම දුරේක්ෂය කරකවද්දී මෙතනින් බලන කෙනාට පේන ප්‍රතිබිම්බය මොන පැත්තටද ගමන් කරන්නේ කියන සරල කාරණය තේරුම් ගන්න. මේක තිරස් අතට යන්නේ. තිරස් අතට යන්නේ. මේ බලන්න. මෙහෙමනේ ලයිට් බීම් එක එන්නේ ළමයි. මේ වගේ ලයිට් බීම් එකක් එනවා. හරි? එතකොට මේ ලයිට් බීම් එක දිහා දැන් මේ තියන්නේ දුරේක්ෂය කියලා එතන මේකෙන් අපි බලනවා. නේ මෙතෙන්ට හැදිලා බලනවා. උපනෙතෙන් බලනවා. ලයිට් බීම් එක මෙහෙම තියෙනවා. අපි මෙහෙම යනවා මේ. එතකොට මෙතනින් බලන කෙනාට අර දික්සිදුර ප්‍රතිබිම්බේ පේන්නේ තිරස් අතර ගමන් කරනවා කියලා. ඔක සරල දෙයක්. දුරේක්ෂය කරකවනකොට මේ දික්සිදුර ප්‍රතිබිම්බේ තිරස් අතර යන්නේ. මෙතනදිත් එහෙමයි. මේ T2 කියන ස්ථානයේ අසල අපි දුරේක්ෂය මෙහෙම කරකවුවා කියලා හිතන්න. එතකොට මෙයා දකින දික්සිදුරේ ප්‍රතිබිම්බය යන්නේ මේ අතට. ළමයි මං ඇහුවොත් දික්සිදුරේ ප්‍රතිබිම්බය මේ තිරස් අතට යවන්න තව ක්‍රමයක් තියෙනවා. දැන් මං එක ක්‍රමයක් කිව්වා දුරේක්ෂය කැරකෙව්වොත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යනවා. දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යවන්න තව ක්‍රමයක් තියෙනවා දුරේක්ෂය කරකවන්න නැතුව. මොකක්ද ක්‍රමය කියලා ඇහුවොත් ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනි කියන්න. දුරේක්ෂය මේ අවස්ථාවරව තියලා දුරේක්ෂය කරකෙව්වහම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යනවානේ. තිරස් අතට යනවා. තිරස් අතට යනවා කියන්නේ මේ වචන වලට බය වෙන්න එපා. තිරස් අතට යනවා කියන්නේ සිරස් හරස් කම්බියට සාපේක්ෂව එයා ඉන්න තැන වෙනස් වෙනවා. මේ අතට යනකොට ළමයි මෙයාට සාපේක්ෂව එයා ඉන්න තැන වෙනස් වෙන්නේ නේ. තිරස් අතට යනකොට සිරස් හරස් කම්බියට සාපේක්ෂව මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය තියෙන තැන වෙනස් වෙනවා. එතකොට මම අහන ප්‍රශ්නේ දුරේක්ෂය කරකවන්නේ නැතුව දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට ගමන් කරවන්න පුළුවන් අනිත් ක්‍රමය මොකක්ද? මම කිව්වා මේක කන්නඩි කෑල්ලක් වගේ. දුරේක්ෂය හොලවන්න එපා. දුරේක්ෂය හොලවන්න එපා. මේ උඩින් බලනකොට පේන රූපේ මොනවා කළොත් මේ ප්‍රතිබිම්බය තිරස් අතට යවන්න පුළුවන්ද? ළමයි හරි ප්‍රිස්ම මේසය කැරකෙව්වොත් ප්‍රිස්ම මේසය කැරකෙව්වොත් ප්‍රිස්මයට අත තියන්නේ අපි දැන් කෙනෙක් කියලා ප්‍රිස්මය කරකවලත් ප්‍රිස්මය අල්ලලා කරකවල බැයිද යවන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රිස්මය කරකෙව්වොත් තමයි මේ ලම්බක කතාව වේව විනාශ වෙනවනේ නේ. ප්‍රිස්මය අල්ලන්න එපා. ප්‍රිස්මය ඔහොමම තියාගෙන ප්‍රිස්ම මේසය කරකවන්න පුළුවන්. මේ මේසය කරකවන්න පුළුවන් අතින් අල්ලලා. ළමයි දැන් මේ මේසය කරකවපු ගමන් මෙන්න මේ තල දර්පණ කෑල්ලේ මේක තල දර්පණයක් වගේ නේ කන්නඩි කෑල්ලක් වගේ. ඒ තල දර්පණ කෑල්ල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මේ ලයිට් බීම් එක පරාවර්තනය වෙලා මේකට වදින තැන වෙනස් වෙනවා.
එතකොටත් මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට ගමන් කරනවා. එන ළමයි තේරුම් ගන්න ඕනි. ප්‍රිස්මය වෙනම හොලවන්නේ නැතුව මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද ක්‍රම දෙක? දුරේක්ෂය භ්‍රමණය කිරීම හෝ ප්‍රිස්ම මේසය භ්‍රමණය කිරීම. ළමයි දුරේක්ෂය භ්‍රමණය කළා කියලා ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රිස්ම මේසය කැරකෙව්වා කියලා ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. මේ බලන්න. මේ ප්‍රිස්ම මේසය කැරකෙව්වා කියලා මේ තලයේ වචන තේරුම් ගන්න. මේක කැරකෙව්වා කියලා මේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රිස්ම මේසයේ කැරකෙව්වට වැඩක් නැහැ. මේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. දැන් මොකක්ද අපි මේ කරමින් ඉන්නේ? මේ තලයේ ආනතිය වෙනස් කරන්න ඕනි කාට සමාන්තර වෙනකන්ද? දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වෙනකන්. එතකොට ප්‍රිස්ම මේසය කරකෙව්වහම මෙයාගේ තලයේ ආනතිය වෙනස් වෙනවද? නෑ. ළමයි මෙයාගේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ අර යට තියෙන ඇන කරකෙව්වොත් විතරයි. හරි සරල දේවල්. මෙයාගේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ යට තියෙන ස්ක්‍රූ පැන තුන කරකෙව්වොත් විතරයි. නිකම් ප්‍රිස්ම මේසය අල්ලලා මෙහෙම කරකෙව්වා කියලා තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. දුරේක්ෂයේ කරකෙව්වා කියලා ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ. මට කියන්න අවශ්‍ය කාරණය මෙන්න මේකයි. දැන් ඔයගොල්ලෝ දැක්කා දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දුරේක්ෂයේ කරකැවීම, ප්‍රිස්ම මේසයේ කරකැවීම. තිරස් අතට මෙයාව යවන්න පුළුවන් එතකොට. හැබැයි ඔය දෙකෙන්ම කාට බලපෑමක් වෙන්නේ නැද්ද? ප්‍රිස්ම මේසයේ තලයේ ආනතියට බලපෑමක් වෙන්නේ නැහැ. ප්‍රිස්ම මේසයේ තලයේ ආනතියට බලපෑමක් වෙන්නේ මේ ස්ක්‍රූප් යන කරකෙව්වොත් විතරයි. ස්ක්‍රූප් යන කරකෙව්වොත් විතරයි. මේ ස්ක්‍රූප් යන කරකෙව්වොත් මේ කන්නඩි හැරෙනවා. මේ කන්නඩි කැලි හැරෙනවා. මේ කන්නඩි කැලි හැරෙනකොට මේ ලයිට් බීම් එක ඉහළ පහළ යන්න පටන් ගන්නවා. එතකොට මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය කලින් ගියේ මේ අතට. මොන අතටද? තිරස් අතට. දැන් සිරස් අතට යන්න පටන් ගන්නවා. මෙතනින් එහාට ඉතුරු ටික විස්තර කරන්න කලින් මම පොඩි තල දර්පණ කෑල්ලක් යොදාගෙන මේ කියන චලනයන් ටික ඉස්සෙල්ලා ඔයගලන්ට පෙන්නලා ඉන්නම්. ඒක බලලා නැවත අපි මෙතෙන්ට එමු. හරි. ළමයි මගේ අතේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති තල දර්පණ කෑල්ලක්. හරි. දැන් මේ තල දර්පණ මොහොනත වගේ තමයි අපි අර කතා කරපු ප්‍රිස්මයේ ඒ වර්තක ධාරය අන්තර්ගත මොහොනත් දෙක හැසිරෙන්නේ. මේ හරිය සරල ක්‍රියාකාරකමක් මම කරන්නේ කල්පනාවෙන් බලලා තේරුම් ගන්න. එතකොට අර වර්තක ධාරයේ අන්තර්ගත මොහොනත් දෙක හැසිරෙන්නේ මේ වගේ කන්නඩි දෙකක් වගේ. මේ තල දර්පණයක් මගේ අතේ තියෙන්නේ. දැන් මම මේ තල දර්පණය මගින් ආලෝක කදම්බයක් පරාවර්තනය කරලා ස්ක්‍රීන් එකට ගන්නවා. හරි. හොඳට අර ආලෝක ලපයයි මේ තල දර්පණයේ මං සිද්ධ කරන චලනයන් ටිකයි දිහා බලන්න. මගේ අතේ තියෙන තල දර්පණයත් ඕගලන්ට පේනවා. අර බෝඩ් එකේ තියෙන ආලෝක ලපයත් පේනවා. හරි සරල දෙයක් මේ. හරි. මේ තල දර්පණය මම මේ විදිහට චලනය කළොත් මේ කොයි අතරද චලනය කරන්න කියලා බලන්න. ආලෝක ලපය දුවන විදිහ බලන්න. දැන් මගේ මේ අත වගේ තමයි අර ප්‍රිස්ම මේසය තියලා තියෙන ඒ තලය හැසිරෙන්නේ. රයිට්? මේ යට තියෙන අත මං උඩින් මේක අල්ලගෙන ඉන්න නිසා ඒ අතත් මට පාවිච්චි කරන්න වෙන්නේ. හරි? යට තියෙන අත බලන්න. යට තියෙන අත වගේ තමයි ප්‍රිස්ම මේසයේ තලය හැසිරෙන්නේ. දැන් මම මේ ප්‍රිස්ම මේසය කරකවනවා මේ. ප්‍රිස්ම මේසය කරකවනවා.
මං කිව්වේ අර ලයිට් බීම් එක යන්නේ තිරස් පැත්තට කියලා. බලන්න මේ තල දර්පණ කෑල්ල කොයි පැත්තටද චලනය වෙන්නේ? එතකොට ලයිට් බීම් එකට මොකද වෙන්නේ? ළමයින්ට පේනවා තල දර්පණයේ චලනය වෙන්නේ මේ විදිහට ලයිට් බීම් එක දුවන්නේ තිරස් අතට. දැන් මට මේ ලයිට් බීම් එක ඉහළ පහළ ගෙනියන්න ඕන නම් මේ තල දර්පණ කෑල්ල මං කොයි පැත්තටද චලනය කරන්න ඕනේ? මේ හොඳට අතේ තියෙන තල දර්පණය දිහායි ලයිට් බීම් එක ගමන් කරන දිශාවේ බලන්නනේ. තල දර්පණය මම මෙහෙම කරද්දී අර ලයිට් බීම් එක උඩට ගියානේ. දර්පණය මම මෙහෙම කරද්දී පාතර හරවනකොට ලයිට් බීම් එක පල්ලෙහාට ආවා. මේ හරි සරල දෙයක් නේ. මේ අතට කරනකොට මෙහෙම කරනකොට තිරස් අතර මේක දුවනවා. මෙහෙම කරනකොට ඉහළ පහළ දුවනවා. ළමයින්ට පේනවද? හිතන්න. දැන් අර ප්‍රිස්ම මේසය මේ තියෙන මේ මගේ යට අත වගේනේ ප්‍රිස්ම මේසය. දැන් ওই ප්‍රිස්ම මේසය රැඳිලා තියෙන අර ඇන මතනේ. හිතන්න මං ඒ ඇන කරකවනවා කියලා. දැන් ප්‍රිස්ම මේසය කරකෙවුවොත් ළමයි ලයිට් බීම් එක දුවන්නේ මෙහෙම මේ මේසය කරකවනවා. මේ ප්‍රිස්ම මේසය කරකවනවා. හරි? දැන් අර යට තියෙන ඇන කරකෙවුවොත් මේ දැන් මේ පැත්තේ තියෙන ඇනයක් මං ඉස්සුවා කියලා හිතන්න මේ දැකද? ඒ ඇනේ කරකවනකොට බලන්න ආලෝක ලපේට මොකද වෙන්නේ කියලා. ටිකක් අමාරුයි සේරම මේ කැමරාවට ගන්න. ඔයගොල්ලෝ බලන්න. මෙහෙන් ඔස්සනකොට ආලෝක ලපය උඩට යනවානේ. දර්පණය මේ අර යට තියෙන ඇන කරකවනවා. මේ මගේ අත තමයි යට තියෙන අත තමයි ප්‍රිස්ම මේසේ තලය වගේ හැසිරෙන්නේ. එතකොට ඒකේ අර ඇන කරකවනකොට ලයිට් බීම් එකට මොකද වෙන්නේ කියලා බලන්න. ළමයිට වෙනවා මේ ඇන කරකවනකොට ලයිට් බීම් එක ඉහළ පහළ යනවා. තව එක චලනයක් තේරුම් ගන්නකො. මේ තල දර්පණය ළමයි දැන් මෙහෙම හැරෙව්වහම ආලෝක ලපය තිරස් අතට යනවා. මෙහෙම හැරෙව්වහම මේක මේ ඉහළ පහළ යනවා. අමාරුයි මට කරලා පෙන්නන්න. ඔයගොල්ලෝ තේරුම් ගන්න මහන්සි වෙන්න. මම මේ තල දර්පණය නිකන් හිතන්න මෙහෙම එක තැන කැරකෙව්වා කියලා. එක තැන කැරකෙව්වා කියලා. ඒක තැන කැරකෙව්වා කියලා ඔය ස්ක්‍රීන් එකේ තියෙන ආලෝක ලපය තිරස් අතට ගමන් කරන්නෙත් නැහැ. සිරස් අතට ගමන් කරන්නෙත් නැහැ. මෙහෙම හැරෙව්වොත් තිරස් අතට යනවා. මෙහෙම හැරෙව්වොත් ඉහළ පහළ යනවා. මේක එක තැන කැරකෙව්වා කියලා ළමයි තේරුම් ගන්න. ඒක ඉහළ පහළ යන්නෙත් නැහැ. තිරස් අතට ගමන් කරන්නෙත් නැහැ. තිරස් අතට යන්නේ මේ චලනයේදී, සිරස් අතට යන්නේ මේ චලනයේදී. මේක එක තැන කැරකෙව්වොත් ආලෝක ලපය ඔය තියෙන තැනම තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය චලනයන් ටික තේරුම් ගත්ත කෙනෙකුට මෙතනින් එහාට අර වර්ණාවලිමානයේ ප්‍රිස්ම මේසයේ සන්තුලනය කිරීම සම්බන්ධයෙන් මම කියන කරුණු හරිම ලේසියෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. හරි. මතනේ චලනයන් ටික පැහැදිලි වුණානේ නේ. මේ PQ සහ PR කියන මෝනත් දෙක ළමයි තල දර්පණ දෙකක් වගේ හැසිරෙන්නේ. එතකොට තල දර්පණයක් දැන් ඒ තල දර්පණයට අර ලයිට් බීම් එක ඇවිල්ලා පරාවර්තනය වෙලා යනවා. එතකොට මෙන්න මේ පරාවර්තනය වෙන කදම්බය මේ තල දර්පණය විවිධ පැතිවලට හැරවීමෙන් මේ කදම්බය අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. මේක ඉහළ පහළ ගෙනියන්න පුළුවන්, තිරස් අතර ගෙනියන්න පුළුවන් නේ. දර්පණ කෑල්ල එකතැන කැරකෙව්වා කියලා මේකට මුකුත් වෙන්නේ නැහැ. ඔය චලනයන් තුන තේරුම් ගන්න. මේ ලයිට් බීම් එක තිරස් අතර ගෙනියන්නේ කොහොමද? ඉහළ පහළ ගෙනියන්නේ කොහොමද? මේක එකතැන තියාගන්නේ කොහොමද? අර දර්පණය කරකවනවා කියන අදහස. එතකොට දැන් අපි ප්‍රිස්ම මේසය සන්තුලනය කිරීම පිළිබඳව කතා කරමින් ඉන්නේ. ළමයි දන්නවා ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන්නේ ප්‍රිස්ම මේසයේ තලය ආනතිය වෙනස් කරනවා දුරේක්ෂේ භ්‍රමණ තලයට සමාන්තර වෙනකන්. එතකොට ප්‍රිස්ම මේසයේ තලය ආනතිය වෙනස් කරන්න නම් අනිවාර්යෙන් මේ S1, S2, S3 කියන ඇන කරකැවිය යුතුයි කියන එක අපි තේරුම් ගත්තා. ප්‍රිස්ම මේසය කරකෙව්වා කියලා එහෙම නැත්නම් දුරේක්ෂය කරකෙව්වා කියලා මේ ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් වෙන්නේ නැහැ.
එතකොට දුරේක්ෂය කරකෙව්වොත් දික්සිදුරේ ප්‍රතිබිම්බය නිරීක්ෂකයාට පේන්නේ තිරස් අතට යනවා කියලා. දුරේක්ෂය කරකෙව්වොත් ප්‍රිස්ම මේසය නිකම්ම කරකෙව්වොත් ඒත් මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් අතට යනවා කියලා පේන්නේ. අර කන්නඩි කෑල්ල චලනය වෙන විදිය හිතන්න. එතකොට මේක තිරස් අතට යනවා කියලා පේන්නේ. හැබැයි ළමයි මේ ඇන කරකෙව්වොත් එහෙම ඔයගලට තේරෙනවා ඇති මේ කන්නඩියේ අර ආනතිය වෙනස් වෙලා මෙහෙම වෙනස් වෙලා මේ ලයිට් බීම් එක ඉහළ පහළ යන්න පටන් ගන්නවා. තපොඩ මේක අපි පැහැදිලි කරගමු. දැන් මේ PQ කියන මූණත ගැන හිතන්නකෝ. S1 S2 කියන ඇන දෙක ගැන හිතන්නකෝ. මේ බලන්න මම පොඩි සටහනක් ඇඳගත්තා. මම විශ්වාස කරනවා ගොඩක් ළමයින්ට මේක මේ වෙද්දි තේරුම් ගන්න පුළුවන් කියලා. මේ බලන්න. right? මේ තියෙන අර දැන් මම යන යා කරන රේඛා ඇඳලා තියෙනවා. ඔය S1 S2 S3 කියන ඇන තුන තමයි තියෙන්නේ. right? S1 S2 S3 කියන ඇන තුන තියෙන්නේ. කැමරාවෙන් බලනකොට අකුරු තුන කොයි විදිහට පේනවද දන්නේ නැහැ. S1 S2 S3 කියන ඇන තුන තමයි ඔය තිත් තුනක් තියලා තියෙන්නේ. හරි? එතකොට දැන් මේ තියෙන තමයි S1 S2 යා කරන රේඛාව. S1 S2 යා කරන රේඛාව මේ තියෙන්නේ. right? ඒ S1 S2 යා කරන රේඛාවට ලම්බක වන විදිහට මම මේ තල දර්පණය තියෙනවා. මේ තල දර්පණය කියන්නේ මතක තියාගන්න අර PQ කියන මූණත මේ බලන්න. මේ PQ කියන මූණත තමයි ළමයි කන්නඩි කෑල්ල වගේ හැසිරෙන්නේ. හරි? ඒතර ඒ කන්නඩි කෑල්ල තියෙන්නේ S1 S2 යා කරන රේඛාවට ලම්බකව. මේ ලයිට් බීම් එක මේ ඇන කරකවද්දි මොකද වෙන්නේ කියලා මම පෙන්눔 කරන්න යන්නේ. S1 S2ත් බලා ගන්න S3ත් බලා ගන්න හොඳට. මේ චලනයේ තේරුම් ගන්න මහන්සි වෙමු. S1 S2ත් බලා ගන්න S3ත් බලා ගන්න. එතකොට S1 S2ට ලම්බක වෙන විදිහට තමයි මම මේ කන්නඩි කෑල්ල තියෙන්නේ. මේ කන්නඩි කෑල්ල කියලා මම කතා කරන්නේ PQ කියන මූණත. හරි. නැවත බලන්න කොලේ. මේ තමයි S1 S2. S1 S2. හරි? එතකොට S1 S2 යා කරන රේඛාවට ලම්බක වෙන විදිහට මං කන්නඩි කෑල්ල තිබ්බා කියලා හිතන්න. ඔන්න තියලා තියෙනවා. හරි? මේ තියෙන ප්‍රිස්ම මේසේ. මෙතන S1 S2. ටිකක් අමාරු වැඩක් පෙන්වන්න මම මේ උපරිම මහන්සි වෙනවා. S1 S2. මෙන්න කන්නඩි කෑල්ල කියන්නේ PQ කියන මූණත. එතකොට S1 S2 රේඛාවට ලම්බක වෙන විදිහට මං තිබ්බා. හරි. දැන් බලන්න. දැන් මෙතන තමයි S1 කියන ඇනේ තියෙන්නේ. නේ? මෙතන තමයි S2 කියන ඇනේ තියෙන්නේ. ඇන දෙක යා කරන රේඛාවට ලම්බක වෙන විදිහට මේ මූණත තියෙන්නේ. දැන් ඔන්න බලන්න. දැන් මේ මගේ අත තමයි අතත් එක්කම කොලේ තමයි ළමයි ප්‍රිස්ම මේසේ. මම ප්‍රිස්ම මේසේ කරකවනවා මේ. මෙයාර ප්‍රිස්ම මේසේ කරකවනවා. ප්‍රිස්ම මේසේ කරකවනකොට දර්පණය කොහටද යන්නේ කියලා බලන්නනේ. දැන් මේ දර්පණයෙන් පරාවර්තනය වෙන ආලෝකය තිරස් අතටද එහෙ මෙහෙ දුවන්නේ නැත්නම් සිරස් අතටද එහෙ මෙහෙ දුවන්නේ කියලා ඔයගලන්ට තේරෙන්න ඕනේ. මම මේ ප්‍රිස්ම මේසේ කරකවන්නේ. හරි. දැන් බලන්න මම S1 S2 කියන ඇන කරකෙව්වොත් මතක නෙමෙයි. මේ දෙක මතක තියාගන්න. ඇන දෙකට ලම්බකව මම මේක තියලා. මෙතන S1 ඇනේ මෙතන S2 ඇනේ. හරි? ලම්බකව තියලා තින්නේ. හරි. ඔන්න ළමයි දැන් මම S1 කියන ඇනේ මේ යටින් කරකවනවා. මගේ ඇඟිල්ල බලන්න. S1 කියන ඇනේ කරකවනවා. ඔන්න දැන් මේක ඉස්සෙනවා මෙහෙම මේ. මේක ඉස්සෙනකොට මේ කන්නඩි කෑල්ලත් මොකද වෙන්නේ කියලා බලන්න. කන්නඩි කෑල්ල මොකද වෙන්නේ කියලා මේ රේඛාවට ලම්බකව තියලා මම S1 S2 ඇන කරකවනකොට මේ චලනය වෙන ආකාරය පෙන්වන්නේ. කන්නඩි කෑල්ල මෙහෙම යන්නේ නේ. කලින් ගිය ළමයි මෙහෙම. මෙහෙම කන්නඩි කෑල්ල යනකොට ඒ කියන්නේ ප්‍රිස්ම මේසේ කරකවද්දි. කන්නඩි කෑල්ල මෙහෙම යනකොට අර ආලෝක ලපය තිරස් අතට දිව්වේ. හැබැයි දැන් ඔයගලන්ට පේනවා ඇති S1 S2 යන කරකවද්දි හරියටම අපි S1 S2 යා කරන රේඛාවට ලම්බකව මේක තියලා තියෙන්නේ. එතකොට S1 S2 යන කරකවනකොට මේ කන්නඩි කෑල්ලේ ආනතිය වෙනස් වෙනවා. එතකොට ලයිට් බීම් එක ඉහළ පහළ යනවා. ඊතර දැන් මම S1 ඇනේ මේ ඉස්සරහ තියෙන S1 ඇනේ කරකවලා මේක මෙහෙම ඉස්සුවා කියලා. දැන් ලයිට් බීම් එක උඩට ආවා. ළමයි ලයිට් බීම් එක උඩට එනකොට අර දුරේක්ෂයෙන් බලන කෙනාට පේන්නේ දික්සිදුරේ ප්‍රතිබිම්බය ඉස්සෙනවා කියලාද පාත් වෙනවා කියලාද? තේරුම් ගන්න. S1 ඇනේ උස්සනවා මෙන්න. ඊතර කන්නඩිය මෙහෙම හැරෙනවා. උඩ පැත්තට හැරෙනවා කන්නඩිය. දැන් ලයිට් බීම් එක මේකෙන් මේ කන්නඩියෙන් පරාවර්තනය වෙලා යන ලයිට් බීම් එක උඩට එනවා. ඒ ලයිට් බීම් එක ගිහිල්ලා දුරේක්ෂයේ කටට ඇතුල් වෙනවා. කතාව හිතන්න. ලයිට් බීම් එක ගිහිල්ලා දුරේක්ෂයේ කටට ඇතුල් වෙනවා. දැන් එතකොට මම S1 ඇනේ කරකවලා මේ පැත්තෙන් මෙහෙම උස්සද්දී එතකොට කන්නඩිය මෙහෙම හැරෙනකොට උඩ පැත්තට හැරෙනකොට අර ලයිට් බීම් එක උඩට ගියාට
උපනෙතින් බලන කෙනාට පේන ප්‍රතිබිම්බය යන්නේ ළමයි යටට. ඇයි යටට යන්නේ මේ බලන්න. ඇත්තරම වෙන්නේ මේ ලයිට් බීම් එක මේ උඩින් බලනකොට පේන රූපේ ලයිට් බීම් එක උඩට එනවා. ලයිට් බීම් එක උඩට ආවට මෙතනින් බලන කෙනාට පේන්නේ මේ ප්‍රතිබිම්බය උඩට යනවා කියලා නෙමෙයි. ඒක යටට යනවා කියලා. ඇයි? ළමයි දන්නවා දුරේක්ෂයෙන් පේන්නේ පැත්ත මාරු වෙච්ච ප්‍රතිබිම්බයක්. ඒ නිසා මේ ලයිට් බීම් එක උඩට එද්දී බලන කෙනාට පේන්නේ මේක යටට යනවා කියලා. හැබැයි වැදගත්ම දේ ඔය උඩට යනවද යටට යනවද කියන එකට වඩා වැදගත්ම දේ මොකක්ද? දැන් දික්සිදුරේ ප්‍රතිබිම්බය මොන දිශාවට ගමන් කරනවද? සිරස් දිශාවට ගමන් කරනවා. කලින් ළමයි දික්සිදුරේ ප්‍රතිබිම්බය ගියේ තිරස් පැත්තට. දැන් ඔන්න අර S1 S2 යන කරකවද්දී දික්සිදුරේ ප්‍රතිබිම්බය සිරස් අතට යනවා. ඒ වගේම S1 S2 යන කරකවද්දී ප්‍රිස්ම මේසේ තලය ආනතියත් වෙනස් වෙනවා. දැන් හරියනේ කතාවනේ. S1 S2 යන කරකවනකොට ප්‍රිස්ම මේසේ තලය ආනතිය වෙනස් වෙනවා. ඒ තලය ආනතිය වෙනස් වෙනවත් එක්කම මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය ඉහළ පහළ යනවා. තව එක දෙයක් අපි තේරුම් ගමු. මේ වෙලාවේ ඒ කියන්නේ අපි මේ PQ කියන මූණතෙන් ආලෝකය පරාවර්තනය වෙලා දික්සිදුරේ ප්‍රතිබිම්බය බලමින් ඉන්නේ. S1 S2 යන දෙක කැරකෙව්වොත් මේක ඉහළ පහළ යනවා කියන එක තේරුම් ගන්න. මේ වෙලාවේ S3 ඇනය කැරකෙව්වොත් මොනවා වෙයිද? මම කියන්න කලින් ඔයගොල්ලෝ හිතලා බලන්න. මෙතනින් බලාගෙන අපි S3 ඇනය කැරකෙව්වොත් මොනවා වෙයිද? ඔන්න බලන්න වෙන දේ. අයි මේ සටහන බලන්න. S1 S2 S3 S1 S2 යා කරන රේඛාවට පැන්සලෙන් ඇදලා තියෙන නිසා පොඩ්ඩක් පැහැදිලි මදි ළමයි. S1 S2 යා කරන රේඛාව මේ S1 S2 හරි S1 S2 යා කරන රේඛාවට ලම්බකව තමයි මේක තිබ්බේ. ඒතර S3 ත් එක්ක මේක කොහොමද සෙට් වෙන්නේ කියලා හිතන්න. මෙතන S3 ඉන්නේ. ඔන්න දැන් මම ආයි හරවනවා. මතකනේ මේක S1 S2 රේඛාව. ඒකට ලම්බකව මෙහා තියලා තියෙන්නේ. හරි? බලගන්න. ළමයි S3 යන්නේ තියෙන්නේ මේ පැත්තේ. S1 S2 මේ ඒක ලම්බකව තිබ්බේ. S3 ඉන්නේ මේ හරියේ. දැන් කල්පනා කරන්න. මම S3 යන්නේ මේ හරිය තියෙන්නේ. S3 යන්නේ මෙන්න උස්සනවා. මෙන්න S3 යන්නේ පාත් කරනවා. S3 යන්නේ උස්සනවා. කන්නඩියට මොකද වෙන්නේ බලන්න. S3 යන්නේ පාත් කරනවා. කන්නඩිය කැරකෙනවා. S1 S2 මේ S1 S2 කරකවනකොට කන්නඩියේ ආනතිය වෙනස් වෙනවා. එතකොට ආලෝක ලපේ ඉහළ පහළ යනවා. මෙතන තියෙන S3 කරකවද්දි මේ S3 උස්සනවා. S3 පාත් කරනවා. කන්නඩිය කැරකෙනවා. මම කියන නිසා පිළිගන්න එපා, හිතලා තේරුම් ගන්න. කන්නඩිය කැරකුණා කියලා ළමයි දන්නවා ආලෝක ලපයේ පිහිටීම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ S3 කියන ඇණය මෙතන තියෙන S3 කියන ඇණය කැරකෙව්වට අර දුරේක්ෂයෙන් බලන කෙනා දකින ප්‍රතිබිම්බය වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිබිම්බය වෙනස් වෙන්නේ S1 S2 ඇණ කරකැවුවොත් විතරමයි. මේ වෙලාවේ දුරේක්ෂයෙන් බලන කෙනාට පේන ප්‍රතිබිම්බය වෙනස් වෙන්නේ S1 S2 ඇණ කරකැවුවොත් විතරයි. මෙතන තියෙන S3 ඇණය කරකැවුවා කියලා දර්පණය කැරකෙන එකයි වෙන්නේ. ඒ ප්‍රතිබිම්බය තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. ඔය ටික තමයි බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැත්තේ වර්ණාවලිමානය සම්බන්ධයෙන්. දැන් මම ඔන්න එක ක්‍රමවලට මේක පැහැදිලි කරලා දෙන්න මහන්සි වුණා. හරි සරල දෙයක් තියෙන්නේ. එකම දේ අර ළමයිකට මේක කරලා පෙන්වන්න අමාරුයිනේ. කැමරාවකට මේ සේරම අහු කරගෙන කරලා පෙන්වන්න ටිකක් අමාරුයි. මම මේ උපරිම උත්සාහ කළේ. මම විශ්වාස කරනවා උවමනාවෙන් අහගෙන හිටපු දරුවෙකුට මේ චලනයන් ටික තේරුම් ගැනීමේ හැකියාව ලැබුණා කියලා. එතලමයි මේ වෙලාවේ මේ T1 කියන පිහිටීමේ දුරේක්ෂය තියෙනකොට S1 S2 එන කැරකෙව්වොත් මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය සිරස් දිශාවට ගමන් කරනවා. හැබැයි මේ වෙලාවේ
S3 යන කරකෙව්වට වැඩක් නැහැ. දර්පණය එක තැන කරකින එක වෙන්නේ මේක එහෙම්මම පේනවා. මේක එහෙම්ම පේනවා. දැන් අවසාන පියවර තේරුම් ගමු. දැන් අර මං කලින් කියපු විදිහට ඔන්න ප්‍රිස්මය තියලා දැන් මේ PQ කියන මූණතෙන් ආලෝකය පරාවර්තනය වෙලා අපි දුරේක්ෂයෙන් බලනවනේ ළමයි. එතකොට හිතන්න දික්සිදුරේ ප්‍රතිබිම්බේ මේ වගේ අපි දැක්කා කියලා. ඔයගලට පේනවද? මෙන්න මේ තිරස් හරස් වචන අහගෙන හරියට තිරස් හරස් කම්බියට මේක දෙපැත්ත බැලන්ස් නෑ, සමමිතික නෑ. තිරස් හරස් කම්බිය දෙපැත්තට මේක සමමිතික නෑ. දැන් තිරස් හරස් කම්බිය දෙපැත්තට මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය සමමිතික කරන්න නම් මම මේ ඇඟිල්ල ගෙනියනවා වගේ ළමයි දන්නවා දික්සිදුරේ ප්‍රතිබිම්බය මොන අතරද මම චලනය කරගන්න ඕනි? සිරස් අතට. සිරස් අතට දික්සිදුරේ ප්‍රතිබිම්බය චලනය කරන්න නම් මොකද මං කළ යුත්තේ? S2 හරි S1 හරි ඇන දෙකෙන් එකක් කරකවන්න ඕනි. S3 කරකෙව්වට වැඩක් නෑ, දර්පණය කරකිනවා. මෙහෙම පේන දික්සිදුරේ ප්‍රතිබිම්බේ මේ බලන්න. මෙහෙම පේන දික්සිදුරේ ප්‍රතිබිම්බේ හිතන්න මට අවශ්‍යයි කියලා හරියටම තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව දර්ශනය කරගන්න. හරියටම තිරස් හරස් කම්බිය දෙපැත්තට මෙහෙම සමමිතිකව දර්ශනය කරගන්න අවශ්‍යයි කියලා හිතන්න. මෙහෙම පේන එක මෙහෙම හදාගන්න අවශ්‍යයි කියලා හිතන්න. මම ඒ සඳහා මේ S2 හරි S1 හරි කියන ඇන දෙකෙන් එකක් තමයි කරකැවිය යුත්තේ. S3 කරකෙවුවා කියලා වැඩක් නෑ. එතකොට අපි කරන්නේ ළමයි T1 කියන පිහිටුමට දුරේක්ෂය ගෙනවිල්ලා උපනෙතට ඇහැ තියලා දික්සිදුරේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන මේ වගේ පෙවුනොත් ඒක මෙහෙම පෙනෙන තෙක් ඒ කියන්නේ තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පෙනෙන තෙක් සුදුසු පරිදි S2 හරි S1 හරි එන දෙකෙන් එකක් කරකවනවා. කරකවල මේක හදත හැකි. එහෙම හදාගෙන ඊළඟට ආයි දුරේක්ෂය කරකවල ගන්නවා අනිත් පැත්තට. අනිත් පැත්තට ගන්නවා. PR කියන මූණතෙන් ආලෝකය පරාවර්තනය වෙලා හැදෙන දික්සිදුරේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරනවා. සාමාන්‍ය ළමයි ඒකත් මේ තිරස් හරස් කම්බිය දෙපැත්තට අසමමිතිකව තමයි පේන්නේ. තිරස් හරස් කම්බිය දෙපැත්තට අසමමිතිකව පේන්නේ. මේ මම මෙතන මැද අඳිනවා කියලා ඒක විශේෂත්වයක් නෑ. ඕනම් මේ කොටුව ළමයින්ට මේ පැත්තේ අඳින්න පුළුවන්. ළමතර මේක පේන්නේ මෙතනද කියන එක මේ දුරේක්ෂය හරවලා අපිට හදාගත හැකිනේ. මේ වගේ තිරස් හරස් කම්බිය දෙපැත්තට අසමමිතිකව මෙහෙම පෙවුන කියලා හිතන්න T2 පිහිටුමට ගියාම දැන් මෙතනදිත් මට අවශ්‍යයි මේක හදාගන්න ළමයි තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේන විදිහට. දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේන විදිහට හදාගන්න මට අවශ්‍යයි. මෙහෙම හදාගන්න මෙහෙම පේන එක මෙහෙම හදාගන්න අවශ්‍යයි. හැබැයි ඔයගලන්ට තේරෙනවා ඇති මේ සඳහා මෙහෙම පේන එක මෙහෙම හදා ගැනීම සඳහා දැන් අපි S1 S2 ඇන දෙකට අත තියන්නේ නැහැ. ඇයි? S1 S2 ඇන දෙකට අත තිබ්බොත් මෙතන හදාගත් එක වෙනස් වෙනවා. S1 S2 ඇන දෙකට අත තිබ්බොත් මෙතන හදාගත් එක වෙනස් වෙනවා. ඒ නිසා මේ පිහිටීමට දුරේක්ෂය ගත්තට පස්සේ මේ වගේ පෙවුනොත් ඒක මෙහෙම හදාගන්න S1 S2ට අත තියන්නේ නැහැ. S3 ඇනය විතරයි පාවිච්චි කරන්නේ. S3 ඇනය සුදුසු පරිදි කරකවලා මෙහෙම පේන එක මෙහෙම හදත හැකි. එතකොට දැන් T1 කියන පිහිටීමේදීත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේනවා. ඊළඟට T2 කියන පිහිටීමේදීත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේනවා. ළමයි දැන් මේ T2 කියන පිහිටීමේදී මේ විදිහට හදාගත්තට පස්සේ නැවත අපි දුරේක්ෂය කරකවල මෙතෙන්ට ගෙනල්ලා මෙතන මේ හදපු එක වෙනස් වුණාද කියලා පරීක්ෂා කළ යුතුද නැද්ද? මේ හදපු එක වෙනස් වුණාද කියලා පරීක්ෂා කළ යුතුද නැද්ද? ඉතින් මම දන්න ගොඩක් තමයි හිතේ ඉතින් අපි S1 S2ට අත තිබ්බේ නැහැනේ. S1 S2ට අත තිබ්බොත් නේ මේක වෙනස් වෙන්නේ. මෙතනදී අපි S3 විතරයි පාවිච්චි කළේ නේ.
එර මේක නැවත මෙතෙන්ට ඇවිල්ලා චෙක් කරන්න ඕනේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා ගොඩක් අයට හිතෙයි. හැබැයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ආයි මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් හරි මේක වෙනස් වුණාද කියලා චෙක් කරන්න. ඇයි එහෙම කියන්නේ? මං කියන්න කලින් උත්තර තියනවද කියලා බලන්න හිතේ. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ අංශක 90 ෂුවර් නැති නිසා. ළමයි අපි මේ අංශක 90 ගත්තේ ඇස් මට්ටමට. කවුද දන්නේ ඔක හරියටම නූලටම තිතටම අංශක 90ද කියලා? මේක හරියටම තිතටම නූලටම අංශක 90 නම් ආයි මෙහාට ඇවිල්ලා චෙක් කරන්න ඕනේ වෙනස් වුණාද කියලා. වෙනස් වෙන්නේ නැහැ. ඒත් මේක හරියටම අංශක 90ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කෝකටත් මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් හරි මෙතන නැවත වෙනස් වෙලාද කියලා චෙක් කරලා බලන්න. පොඩ්ඩක් හරි වෙනස් වෙලා නම් ආයි මේ ඇන පාවිච්චි කරලා තත්ත්වේ නිවැරදි කරගත යුතුයි. දෙමර දෙතුන් පාරක් ඕක චෙක් කරනකොට අවස්ථා දෙකේදීම දික්සිදුර ප්‍රතිබිම්බය මේ තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතික වන විදිහට අපිට මෙයාව හදාගන්න පුළුවන්. ප්‍රිස්ම මේසේ හදාගන්න පුළුවන්. ළමයි T1 T2 කියන පිහිටුම් දෙකේදීම T1 T2 කියන පිහිටුම් දෙකේදීම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පෙනුනොත් නැත්නම් පේන විදිහට අපි මේක හදාගත්තොත් ඔන්න අපි කියනවා ප්‍රිස්ම මේසය සන්තුලනය වුණා කියලා. මම කියන්නේ මේක තමයි අමාරු කොටස. මොකක්ද අමාරු? නෝට් එකක් දීලා පාඩම් කරගන්න කියන එක අමාරු නෑ. අමාරු මෙතන මොකක්ද වෙන්නේ කියන එක කෙනෙක්ට ඒත්තු ගන්නන එකයි අමාරු. ඒකටයි මට ගොඩක් වෙලා ගියේ. T1 T2 කියන පිහිටුම් දෙකේදීම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේනකොට අපි කියනවා ළමයි ප්‍රිස්ම මේසය සන්තුලනය වෙලා. ඒ කියන්නේ මේ වෙද්දී ප්‍රිස්ම මේසේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට ලස්සන්ට සමාන්තර වෙලා. මන්දන සමහර කල්පනා කරන උවමනාවෙන් කල්පනා කරන දරුවෙකුට හිතේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කොහොමද කියන්නේ? මේ T1 T2 කියන පිහිටුම් දෙකේදීම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතික වුණාම දැන් අපි කියනවා ඔන්න ප්‍රිස්ම මේසේ සන්තුලනය වෙලා ඉවරයි. කෙනෙක් ප්‍රශ්න කරනවා ඉතින් එහෙම කොහොමද කියන්නේ? ප්‍රිස්ම මේසේ සන්තුලනය කරනවා කියන්නේ මේ ප්‍රිස්ම මේසේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර කරගන්න එකනේ. ඒතර මේ වැඩ දෙක වුණාම ඇත්තටම දුරේක්ෂයේ භ්‍රමණ තලයට ප්‍රිස්ම මේසේ තලය සමාන්තර වෙනවද? කිසිම අවස්ථාවක ඕක විභාගෙදී ප්‍රශ්න කරන්න බෑ. ඒ කියන්නේ ළමයි මේ කරුණු දෙක සම්පූර්ණ වුණාම ප්‍රිස්ම මේසය සන්තුලනය වෙච්ච බව ඔබ හරියට තේරුම් ගත්තද? ඒ කියන්නේ දුරේක්ෂයේ භ්‍රමණ තලයට ප්‍රිස්ම මේසයේ තලය දැන් ලස්සනට සමාන්තරද? ඒක ප්‍රශ්න කරන්න බෑ විභාගෙදී. ඒ උත්තරයක් දෙන්න බෑනේ කාටවත් නේ. මේක Taman තේරුම් ගත්තාය කියන එක කෙනෙකුට විස්තර කරලා ලියන්න බෑ. මෙහෙම වුණාම මේ ප්‍රිස්ම මේසයේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වුණාය කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක උත්තරයක් විදිහට විස්තර කරන්න බෑ. මම දන්නවා දැන් මෙහෙම වෙච්ච පළියට මේ ප්‍රිස්ම මේසයේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වෙයිද කියන ප්‍රශ්නේ ඔයගලන්ගේ හිතේ ඇති. මම ඒක පෙන්වන්න උත්සාහ කරන්න වැඩි හරි ගිහිල්ලා තියෙන කියලා. හැබැයි ළමයි තේරුම් ගන්න ඔය කොටස ප්‍රශ්නයක් විදිහට අහන්නේ. ඔබ මේ වැඩේ සිද්ධ වෙනකොට හරියටම ප්‍රිස්ම මේසයේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වන බව තේරුම් ගත්තාද? එහෙම අහන්නේ ප්‍රශ්නයක්. ඒ නිසා වැඩේ කරන්න මේ පියවර ටික අනුගමනය කරන ආකාරය ඉගෙන ගත්තාම එක්සෑම් එකේදී අහන ප්‍රශ්න වලට උත්තර ලියලා විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි මේක හරියටම මේ වැඩේ තේරුම් ගත්තාය කියලා කියන්න පුළුවන් වෙන්නේ ඇත්තටම දරුවෙක් මේ කරුණු දෙක සම්පූර්ණ වුණාම ප්‍රිස්ම මේසේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වුණාය කියලා තේරුම් ගත්තොත්. මම මේක පොඩක් විස්තර කරලා දෙන්නම් ඔයගලන්ට. අර දැන් මම මේ බෝඩ් එකේ රූප සටහන ඇඳලානේ කාරණේ කියලා දුන්නේ. ඊට පස්සේ මම ඇත්ත වර්ණාවලිමානේ මේ වැඩ ටික කොහොමද කරන්නේ කියන එක පැහැදිලි කරන්නම්. එතනදී
ඔය අන්තිමට මම මතු කරපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. අපි එතෙන්ට යන්න කලින් ළමයි එන මේ රූප සටහන් ටික ඇඳගෙන ඉමු. හරි. මේ බලන්න ප්‍රිස්ම මේසේ සන්තුලනය කිරීම කියන තැන ඔයගොල්ලෝ මෙහෙම ඇඳ ගන්න. හරි. එතන ළමයි ප්‍රධාන රූපේ මේක. මේකට හොඳට ඉඩ තියාගන්න. හැබැයි මම කැමතියි ඔයගොල්ලෝ මෙන්න මේ උපරූප දෙකත් මෙන්න මේ පොඩි රූප දෙකත් ඇඳ ගන්නවට. ඒක පැත්තකට වෙන්න පොඩියට ඇඳ ගන්න. ප්‍රධාන රූපෙට හොඳට ඉඩ ඉතුරු කරගෙන ඉස්සලම පැත්තකට වෙන්න පොඩියට මේ රූප දෙක ඇඳ ගන්න. හරි. ළමයින්ට පුළුවන් වීඩියෝ එක නතර කරලා රූප දෙක ඇඳ ගන්න. මම ඊළඟ රූපයේ ස්ක්‍රීන් එකට ගන්නම්. අර රූප දෙක ඇඳලා පස්සේ මේ ප්‍රධාන රූපය ඇඳ ගන්න. මම කියන්නේ ඔක අර මම දාලා තියෙන සංකේත වෙනස් කරන්න එපා. ඒතර ලියලා තියෙන ටියුට් එකේ තියෙන සටහනත් එක්ක මැච් වෙන්නේ නැති වෙනවා. S1 S2 S3 මේ තැන් වලම දාන්න. PQR කියන ඒවා මම දාලා තියෙන තැන් වලම දාන්න. එතකොට මේකෙත් ළමයින්ට පුළුවන් වීඩියෝ එක නතර කරලා රූප සටහන ඇඳ ගන්න. ඇඳලා පස්සේ ඊටු ටික බලන්න. දැන් ඊළඟට මම මේ කියලා දීපු ප්‍රිස්ම මේසේ සන්තුලනය කිරීම යටතේ කියලා දීපු කරුණු ටික කොහොමද ඇත්තටම සැබෑ වර්ණාවලි මානයේ සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. හරි. අපි බලමු ළමයි ප්‍රිස්ම මේසේ සන්තුලනය කිරීම කියන වැඩේ කොහොමද ඇත්තටම කරන්නේ. දැන් මම කියන්නේ මේ සඳහා පාවිච්චි කරන විශේෂයෙන් සකස් කරපු නැත්නම් විශේෂිත ප්‍රිස්ම තියෙනවා. මේ තියෙන්නේ වර්ණාවලිමානයේ ප්‍රිස්ම මේසේ සන්තුලනය කරන්නම විශේෂයෙන් හදලා තියෙන ප්‍රිස්මයක්. හරි ප්‍රමාණයෙන් කුඩා එකක්. මම දැන් විවිධ වර්ගයේ ප්‍රිස්ම තියෙනවා දැන්. මේ බලන්න තව ප්‍රිස්ම කීපයක් මේ තියෙන්නේ. දැන් මේක ඔයගලන්ට පේනවා ඇති මේ සමද්වීපාද ඍජු කෝණී ප්‍රිස්මයක් මේක. මෙතන අංශක 90 මේක 45යි මෙතනත් 45යි right මේ විලා සමද්වීපාද ඍජු කෝණී ප්‍රිස්මයක්. මේකේ එක මූණතක්වත් මම අර කියපු විදිහට රාලු කළා නැහැ. හැම මූණතක්ම හොඳට මේ අර පැහැදිලි වීදුරු වලින් සකස් කරලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන තව ඍජු කෝණී ප්‍රිස්මයක්. මේක අතනම මෙතන අංශක 60 තියෙන්නේ. මේ කෝණයේ අංශක 30 තියෙන්නේ. මෙතන අංශක 90 right මේකෙත් අර එක මූණතක්වත් රාලු කළා නැහැ. හැම මූණතක්ම හොඳට ආලෝකය ඒ හරහා ගමන් කරන්න පුළුවන් වෙන විදිහට තමයි විධිමත්ව ගමන් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ප්‍රිස්මයත් සකස් කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න අපි පාවිච්චි කරන ප්‍රිස්මේ කැමරාවට හරියටම පැහැදිලි වෙයිද දන්නේ මේ ත්‍රිකෝණාකාර මේ මූණතත් ඒ වගේම මේ ත්‍රිකෝණාකාර මූණතත් අර මං කියපු විදිහට ළමයි රාලු කරලා තියෙන්නේ. ඇත්තට මේ ත්‍රිකෝණාකාර මුණත් දෙක අපිට ප්‍රැක්ටිකල් එකේදී වැදගත් වෙන්නේ නැහැ. හොඳට බලන්න මෙන්න මේ චතුරස්‍රාකාර මුණත් වලින් දැන් මම මේ පෙන්වන මුණත රළු කළා නැහැ. right? ඊට පස්සේ මේ මුණත මේකත් රළු කළා නැහැ. කැමරාවට තරම්ම පැහැදිලි වෙන එකක් නැහැ. මේකයි රළු කළා නැහැ. මෙන්න මේ මුණත. මේ මුණත රළු කරපු මුණතක් තියෙනවා. right? එතකොට මේ මූණත තමයි අපි අර පිටිපස්සට හිටින විදිහට ප්‍රිස්මේ තියන්නේ. ඒ කියන්නේ මේකනේ දැන් මේ මූණත් දෙකනේ මේ මූණත් ගැන ලොකුවට හිතන්න එපා. ඒක කැමරාවට එකපාරට අර සේරම මූණත් හරියට අහු කරගන්න බෑ. මෙතන ත්‍රිමාන තත්වයක් නේ තියෙන්නේ. එතකොට මේ මූණත් දෙක තමයි පරීක්ෂණය සඳහා පාවිච්චි කරන්නේ. කන්නඩි දෙකක් වගේ හැසිරෙනවා කියලා කිව්වේ මම මේ මූණත් දෙක. මේ තියෙන වර්තක ධාරේ. එතකොට මේ වර්තක ධාරයේ අන්තර්ගත මූණත් දෙක මේ මූණතයි මේ මූණතයි. හරි? එතකොට ප්‍රිස්ම මේසේ මත අපි ප්‍රිස්මය තියන්නේ මේ තියෙන්නේ සමාන්තරකය. මේ තියෙන සමාන්තරකය. එතකොට මේ වර්තක ධාරයේ අන්තර්ගත මූණත ඒ සමාන්තරකයේ පැත්තට බර වෙන විදිහට තියන්න ඕනි. මේ මූණත් දෙක මත දෙපැත්තේ තියෙන මූණත් දෙක මත සමාන්තරකයෙන් එන ආලෝකය සමමිතිකව පතනය වෙන විදිහට. හැබැයි ඒක අර ප්‍රධාන කොන්දේසිය නෙමෙයි. මම ඇනවල පිහිටීම් ටික පෙන්නන්නම්. මේ බලන්න. මම කියන්නේ
මෙතන තියෙන ඇණය බුරුල් කළා අපිට මේ කොටස ගලවලා ගන්න පුළුවන් කියලා. හරි. ළමයිට පේනවා ඇති. දැන් මෙතන මේ තියෙන ප්‍රිස්ම මේසේ මුහුණත. ඔයගලට පේනවා ඇති ඕකේ සිදුරු කීපයක් තියෙනවා. ළමයිට මතකද ප්‍රැක්ටිකල් එක පටන් ගන්නකොට මම කෑලි දෙකක් ගලවලා අයින් කළා. ඒ කෑලි දෙක හයි කරන ඇන තමයි මේ සිදුරු වල පෙන්නලා තියෙන්නේ. මේ දෙකයි ඊට පස්සේ මේ සිදුරු දෙක. මේකයි මේකයි. right? ඒතර ඒ සිදුරු ගැන හිතන්න එපා. ඔයගලට පේනවා ඇති මෙන්න මේ තුන් දෙනා. මෙයයි. right? මේ තුන් දෙනා තමයි ළමයි අර මේ ප්‍රිස්ම මේසේ රැඳිලා තියෙන ඒ ස්ක්‍රූ පැනවල තුඩු. දැන් මේ මම පාවිච්චි කරන වර්ණාවලි මානි ළමයින්ට පේනවා ඇති අර ස්ක්‍රූප්පු ඇනවල තුඩු යා කරන රේඛා මේ මූණත මත ඇඳලා නැහැ. සමහර වර්ණාවලි මානවල ඒ රේඛා ඇඳලා තියෙනවා. එතකොට අර අංශක 90 කතාව හදාගන්න අපිට ලේසි. දැන් මෙතන ඒ රේඛා ඇඳලා නැහැ මේ වර්ණාවලි මානේ. හරි? ඊට පස්සේ බලන්න මේ ඇන ටික සෙට් වෙලා තියෙන හැටි මේ. මෙතන අර යට තියෙන තැටියනේ. ඒ යට තියෙන තැටිය හරහා තමයි මේ ඇන ඉවලා තියෙන්නේ. මේ ස්ක්‍රූ පැන තියෙන්නේ. අපිට මම කරකවල පෙන්වන්නම් මේ තලයේ ආනතිය වෙනස් වන ආකාරයේ. කල්පනාවෙන් බැලුවොත් ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙයි. හොඳට බලන්න අර මේ ඇනේ තුඩ මම මේ කරකන දිශාව අනුව උඩට එනවා. ඇනේ තුඩ උඩට එනකොට මෙතන ස්ප්‍රින් කීපයක් දාලා එන හයි කරලා තියෙන්නේ. ඇනේ තුඩ උඩට එනකොට මේ පැත්තෙන් පාත් වෙනවා. හොඳට බලන්න. තැටිය පාත් වෙනවානේ. හරි. දැන් මම ආපහු අනිත් පැත්තට කරකවන්නම්. එතකොට ඇනේ තුඩ යටට යනවා. තැටිය ඒ පැත්තෙන් ඉස්සෙනවා. බලන්න. පැහැදිලි නේ? අය බලන්න. මේ පැත්තෙන් පාත් වෙනවා. මං ඇනේ තුඩ උඩට ගන්නවා. මේ දෙන්න අතර තියෙන පරතරය අඩු වෙගෙන යනවා. ඈ තුඩ උඩට එද්දී. ඊට පස්සේ අනිත් පැත්තට කරකවනකොට මේ තැටි දෙක අතර තියෙන පරතරය වැඩි වෙනවා. ඉතින් එතකොට මේ ඇන තුනක් තියෙනවා එතන. මේ ඇන තුන. ඒතර ඇන කරකවල මේ ප්‍රිස්ම මේසේ තලයේ ආනතිය වෙනස් කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ප්‍රිස්ම මේසේ තලයේ ආනතිය වෙනස් කරන්න පුළුවන්. එතකොට මම ප්‍රිස්ම මේසය නැවතත් ස්ථාවරව රැඳෙව්වා. දැන් මේක කරකවන්න පුළුවන්. තාම මම මේ යන්නේ තද කළ නැති නිසා. එතකොට ළමයි දන්නවා දැන් අර දුරේක්ෂය මම කියන්නේ කරකවන තලයක් තියෙනවා කියලා. දැන් දුරේක්ෂය මෙහෙම කරකවනවා. එතකොට මේ දුරේක්ෂය කැරකෙන තලයක් තියෙනවා. සරල දෙයක්. හරි දුරේක්ෂය කැරකෙන තලයක් තියෙනවා. ඔය වගේ. ඊළඟට දැන් මේ ප්‍රිස්ම මේසෙත් තලයක් තියෙනවා. මතකනේ මොකද්ද ප්‍රිස්ම මේසය සන්තුලනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? අපිට පුළුවන් අර යට තියෙන එන කරකවල ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් කරන්න. එතකොට ප්‍රිස්ම මේසයේ තලයේ ආනතිය වෙනස් කරන්න ඕනි. හරියටම ප්‍රිස්ම මේසයේ තලය මේ දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වන තෙක්. එහෙම වුණාම තමයි ළමයි අපි කියන්නේ ප්‍රිස්ම මේසය සන්තුලනය වෙලා තියෙනවා කියලා. දැන් අපි බලමු කොහොමද ප්‍රිස්ම මේසයේ මත නිවැරදිව ප්‍රිස්මය රඳවන්නේ කියලා. හරි. ළමයි අපි බලමු ප්‍රිස්ම මේසය මත නිවැරදිව ප්‍රිස්මය රඳවන්නේ කොහොමද? මම කියන්නේ ප්‍රධානම කොන්දේසිය මොකක්ද ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය රඳවද්දී? මේ අර ප්‍රිස්ම මේසයේ රැඳිලා තියෙන ස්ක්‍රූ පැන තුනේ තුඩු දෙකක් යා කරන රේඛාවට එක රේඛාවකට එක වර්තක ධාරයක් ලම්බක වෙන්න ඕනේ. මෙන්න මේ සිදුරු ගැන හිතන්න එපා ළමයි. මේ අර
සමහර කොටස් මම ගලවලා අයින් කළා ඒවට අදාළ සිදුරු මෙතන තියෙන්නේ. අපි ටාගට් කරගන්න ඕනේ මෙන්න මේ ඇන තුන. හරි? මේ ඇන තුන. එතකොට දැන් මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ප්‍රිස්මේ මේ තියෙන ඔයගලන්ට පේනවා ඇති අර රළු කරන ලද මුහුණත. ඊට පස්සේ මේ තියෙන්නේ එහෙම රළු කරපු නැති මුහුණත් දෙක. ඒ කියන්නේ හොඳට ආලෝකය ගමන් කරන්න පුළුවන් වෙන විදිහට මේ මුහුණත් දෙක සකස් කරලා තියෙන්නේ. හරි? එතකොට ටිකක් අර මේ මුහුණත් වල පැහැය කැමරාවට හරියටම ફોකස් කරගන්න අමාරු වෙයි. මේක තමයි රළු කරපු මුහුණත. එතකොට මේ මුහුණත් දෙක තමයි අර වර්තක ධාරය. මේ තියෙන වර්තක ධාරය. ඒ වර්තක ධාරයේ අන්තර්ගත මුහුණත් දෙක තමයි ළමයි මේ මුහුණත් දෙක වෙන්නේ. එතකොට ඔන්න මම දැන් ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය රඳවනවා. ඒ ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය රඳවන දැන් තාම මේ ප්‍රිස්ම මේසය කරකවන්න පුළුවන් වෙන විදිහට මම මෙතන ඇනය බුරුල් කරලා තියෙන්නේ. ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය රඳවනකොට ප්‍රධානම කොන්දේසිය මේ ඇන දෙකක් යා කරන රේඛාවකට මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙකෙන් එකක් ලම්බක කරන්න ඕනේ. මම මෙන්න මේ ඇන දෙක ටාගට් කරගෙන ප්‍රිස්මය තියෙන ආකාරය පෙන්වන්න. හොඳට බලන්න. මේ ඇන දෙක. එතකොට මේ තියෙන වර්තක ධාරය. මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක. හරි? එතකොට මේ මුහුණත තමයි මම හරියටම මේ ඇන දෙක යා කරන රේඛාවට ලම්බකව තියාගන්න මහන්සි වෙන්නේ. මේ බලන්න. කැමරාවට මේ දේවල් ඉතාම නිවැරදිව අහු කරගන්න අමාරුයි. අපි උත්සාහ කරමු. හරි. මෙන්න මෙතන තමයි වර්තක ධාරය තියෙන්නේ. ඒ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක එක මුහුණතක් මේක අනිත් මුහුණත මේක. මෙන්න මේ මුහුණත මෙතන තියෙන ඇනයයි මෙතන තියෙන ඇනයයි. ඒ ඇන දෙක යා කරන රේඛාවට ලම්බක වන විදිහට මම මේ ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තියලා තියෙනවා. හැබැයි ළමයිට තේරෙනවා ඒවා ඇස් මට්ටමට අපි ගන්නෙ නේ. ඇස් මට්ටමට ගන්නෙ. ඒතර මේ මූණත මේ ඇන දෙක යා කරන රේඛාවට දල වශයෙන් ලම්බකව තියෙන ආකාරයට තමයි ඔය මම ප්‍රිස්මය රඳවලා තියෙන්නේ. හැබැයි දැන් ඒකනේ ප්‍රධාන කොන්දේසිය. ඒ ප්‍රධාන කොන්දේසියට අමතරව තව උප කොන්දේසි කීපයක් තියෙනවනේ අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ළමයිට වෙනවා දැන් මම මෙහෙම තිබ්බට සමාන්තරකයෙන් එන ආලෝකය මෙයාගෙන් එන ආලෝකය මේ වර්තක ධාරය අන්තර්ගත මූණත් දෙක මත සමමිතිකව වදින්නේ නැහැ. පැත්තකින් එන්නේ නේ. හිතන්න. දැන් ඒක හදාගන්නයි කියලා මම ප්‍රිස්මය අල්ලලා ප්‍රිස්මය හරියන්නේ නැහැ නේ. ඒතර අර ලම්බක කතාව වෙනස් වෙනවා. දැන් කොහොමද මේක හදන්නේ? මට පුළුවන් ප්‍රිස්ම මේසය කරකවන්න මේ. දුරේක්ෂය ගැන හිතන්න එපා. සමාන්තරකය ගැන හිතන්න. දුරේක්ෂය ගැන හිතන්නේ මම ප්‍රිස්ම මේසය කරකවනවා. ඔන්න. ප්‍රිස්ම මේසය කරකවලා දැන් අර ලම්බක භාවයේ එහෙමම ආරක්ෂා වෙලා තියෙනවා. මම ප්‍රිස්ම මේසය කරකවලා මට ඕනි විදිහට මේ සමාන්තරකයෙන් එන ආලෝකය මේ වර්තක ධාරය අන්තර්ගත මුහුණත් දෙක මත සමමිතිකව පතනය වන ආකාරයට ප්‍රිස්මය හරව ගන්නවා ප්‍රිස්ම මේසය හැරවීම මගින්. නැතු අර ප්‍රිස්මයට අත තියලා ප්‍රිස්මය හරවන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ පිහිටීමේ මේ ස්ක්‍රූප්‍යනය කරකවලා ප්‍රිස්ම මේසය ලොක් කරගන්න. මොකද දැන් අපි ඊළඟ මේ නිරීක්ෂණය කිරීම කරනකොට සමහර විට අත එහෙම වැදුනොත් මේක වෙනස් වෙනවනේ. ඒ නිසා මේ ස්ක්‍රූප්‍යනය කරකවලා අපිට පුළුවන් ප්‍රිස්ම මේසය ස්ථාවරව නදවන්න. දැන් මේක ස්ථාවරයි. අර ඉස්සෙල්ලා වගේ භ්‍රමණය වෙන්නේ නැහැ. හරි. දැන් ඊළඟට මොකද කරන්නේ? දැන් මේ සමාන්තරකයෙන් එන ආලෝකය වර්තක ධාරය අන්තර්ගත මේ මූණතෙනුත් පරාවර්තනය වෙලා ආංශිකව පරාවර්තනය වෙලා යනවා කියලා අපි දන්නවනේ. දැන් ඒ පරාවර්තනය වෙලා හැදෙන දික්සිදුරේ ප්‍රතිබිම්බය මම නිරීක්ෂණය කරනවා. ඉස්සෙල්ලාම ළමයි දැන් මේ ඇන දෙක යා කරන රේඛාවට මේ මූණතනේ මම ලම්බකව තියාගත්තේ. එහෙනම් ඉස්සෙල්ලාම ඒ මූණතෙන් හැදෙන ප්‍රතිබිම්බය තමයි නිරීක්ෂණය කරන්න යන්නේ. right? ඔන්න මම දුරේක්ෂය කරකවලා මේ මූණතෙන් ආලෝකයේ පරාවර්තනය වෙලා හැදෙන ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න පුළුවන් පිහිටුමකට දුරේක්ෂය ගෙනාවා. දැන් බරක් හිතන්න දැන් අපිට ආලෝක කිරණ පේන්නේ නැහැ. අපිට හිතන්න පුළුවන් දැන් සමාන්තරකයෙන් එන ආලෝක කිරණ මෙහෙම ඇවිල්ලා මේ මූණතේ වැදිලා පරාවර්තනය වෙලා ඔන්න දුරේක්ෂයට ඇතුල් වෙනවා. ඊළඟට මම දුරේක්ෂයේ උපනෙතට ඇහැ තියලා බලනවා දික්සිදුරේ ප්‍රතිබිම්බය. ඒතර හිතන්නේ දික්සිදුරේ ප්‍රතිබිම්බය මට අර බෝඩ් එකේ මම රූපය අඳ වගේ තිරස් හරස් කම්බිය දෙපැත්තට
තිරස් හරස් කම්බිය දෙපැත්තට අසමමිතිකව පෙවුණා කියලා. දැන් මොකද මම කරන්නේ? S1 S2 කියන ඇන දෙක මේ ඇන දෙකනේ මම ඒ ඇන දෙක යා කරන රේඛාවනේ මේ මුණතට ලම්බක වන විදිහට හදාගත්තේ නේ. එතකොට දැන් මම මේ පැත්තෙන් ආලෝකයේ පරාවර්තනය වෙලා හැදෙන දික්සුදුර ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරනකොට වෙනස් කරන්නේ මේ S1 S2 කියන මේ ඇන දෙක විතරයි. මෙයාට අත තියන්නේ මේ අර S3 කියලා හිතන්න. ඔය S1 S2 S3 කියන්නේ මම දාගත්ත නම් තුනක්. හරි? මම මේ ඇන දෙක ගැන විතරයි හිතන්න ඕනි මේ මුණතෙන් ආලෝකයේ පරාවර්තනය වීම නිරීක්ෂණය කරද්දී. එතකොට දැන් දික්සිදුර ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට අසමමිතිකව පේනවා නම් ළමයි තේරුම් ගන්න මේ ඇනය හෝ මේ ඇනය කරකවීමෙන් තමයි මම මේ தત્ත්වය නිවැරදි කරගන්නේ. ඊට පස්සේ ආපහු මේ ඇන දෙකට අත තියන්නේ ඊළඟට දැන් ඒ පැත්ත හදාගත්තට පස්සේ ආයි මන් දුරේක්ෂය කරකවලා ගේනවා අනිත් මූණතින් ආලෝකය පරාවර්තනය වෙලා හැදෙන දික්සිදුරේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කිරීම සඳහා. දැන් මේ තියෙන අනිත් මූණත මේක. එතකොට දැන් සමාන්තරකයෙන් එන ආලෝකය මේ මූණතේ වැදිලා පරාවර්තනය වෙලා ඔන්න දුරේක්ෂයට පිවිසෙනවා කියලා හිතන්න. එතකොට මම දුරේක්ෂයේ උපනෙතට ඇහැතිලා බලනවා දික්සිදුරේ ප්‍රතිබිම්බය කොහොමද පේන්නේ. අර මම බෝඩ් එකේ ඇඳා වගේ මේ වෙලාවෙත් හරියටම තිරස් හරස් කම්බියට සමමිතිකව දික්සිදුරේ ප්‍රතිබිම්බය පේන්නේ නැහැ මෙයාගේ. දැන් මොකද මම කරන්නේ? ළමයි දන්නා මම S1 S2 එන දෙකට යත තියන්නේ S1 S2 එන දෙකට අත තිබ්බොත් අර මේ පැත්තෙන් බලලා හදාගත්ත එක වෙනස් වෙනවනේ. අපි ඉගෙන ගත්තනේ කාරණේ. ඒතකොට දැන් S1 S2 එන දෙකට අත තියන්නේ නැහැ. මෙන්න S3 එනේ. මේ S3 එනේ සීරු මාරු කිරීමෙන් පමණයි මේ වෙලාවේදී අපි අර දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතික කර ගැනීම කරන්නේ. එතකොට දැන් මේ පිහිටීමේදීත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේනවා නම් සහ අර එහා පැත්තේ පිහිටීමේදීත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේනවා නම් ඔන්න ළමයි අපි කියනවා ප්‍රිස්ම මේසය සන්තුලනය වෙලා කියලා. මම කියන්නේ දැන් මේ පැත්තේ සීරු මාරුව කළාට පස්සේ මේ පැත්තට ඇවිල්ලා අර S3 එනෙන් සීරු මාරුව කරලා කෝකටත් ආපහු එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තේ සීරු මාරුව වෙනස් වුණාද කියලා චෙක් කරන්න කියලානේ හේතුව මං කිව්වනේ. එතකොට ඒ වගේ පියවර කීපයක් යද්දී අපිට ඔය පිහිටුම් දෙකේදීම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බියට සමමිතිකව පේන විදිහට හදාගන්න පුළුවන්. එහෙම සමමිතිකව පේනවා නම් ඒ පිහිටුම් දෙකේදීම අපි කියනවා ළමයි ප්‍රිස්ම මේසය සන්තුලනය වෙලා තියෙනවා කියලා. right ළමයි අපි අවසාන වශයෙන් බලමු දැන් ඔන්න ප්‍රිස්ම මේසය සන්තුලනය කරන හැටි අපි පැහැදිලිව ඉගෙන ගත්තා කොහොමද කරන්න කියලා. මම බෝඩ් එකේ ඇඳලා උගන්වනකොට කිව්වනේ මේ දැන් අර T1 කියන පිහිටුමේදී T2 කියන පිහිටුමේදී ඒ දෙකේදීම දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පේන විදිහට හදාගත්තාම අපි ප්‍රිස්ම මේසයේ සන්තුලනය වුණා කියලා කිව්වට ඇත්තටම කවුද දන්නේ ඔය වැඩේ සිද්ධ වුණාම මේ ප්‍රිස්ම මේසයේ තලය අර දුරේක්ෂයේ භ්‍රමණ තලයට හරියටම සමාන්තර වුණාද කියලා. මම කියන්නේ ඒක අර විභාගයේදී ප්‍රශ්නයක් විදිහට කවදාකවත් අහන්නේ නැහැ. ඔබ මේක තේරුම් අරන් ඉන්නේ කියන එක. නමුත් ඇත්තටම මේ කාරණය හරියටම දරුවෙක් ඉගෙනගෙන ඉවරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ මේක තේරුම් ගත්තොත්. හරිම අමාරුයි මේක තේරුම් කරන්න. හැබැයි මම පොඩි උත්සාහයක් දරනවා. ඔනෝගොල්ලෝ කල්පනාවෙන් අහගත්තොත් වැඩේ අල්ලගන්න පුළුවන් වෙයි. හරි. එතකොට මේක මේ ඔයගලන්ට හරියට පෙන්වන්න ඕනි නිසා දැන් මම මේ වෙලාවේ මේ සමාන්තරකය ගැන හිතන්නේ නැතුව ළමයි පොඩක් මේ ප්‍රිස්මය කැමරාවට පේන විදිහට ඔයගලන්ගේ පැත්තට හරවනවා. හරි මේ කාරණේ කියලා දෙන්න ඕනි නිසා. එතකොට මොකද නැත්නම් මට මේ සේරම දේවල් මෙහෙම තියෙද්දී ඒ වැඩේ හරියට කැමරාවට අහු කරගන්න බෑ. ඒ නිසා දැන් සමාන්තරකය ගැන හිතන්න එපා. මේ වැඩේ හරියට සිද්ධ වුණාය කියන එක කොහොමද අපි තහවුරු කරගන්නේ කියන කාරණය තේරුම් ගැනීම සඳහා මම පොඩ්ඩක් මේ ප්‍රිස්ම මේසය වෙනස් කරලා මේ වර්තක ධාරය අන්තර්ගත මූණත් දෙක ඕගලන්ගේ පැත්තට හිටින විදිහට ඔන්න ප්‍රිස්මේ පොඩක් හරවගත්තා. මේ තියෙන ළමයි වර්තක ධාරය. මේ තියෙන්නේ ඒ වර්තක ධාරය අන්තර්ගත මූණත් දෙක. දැන් මේ දෙකෙන් තමයි දැන් සමාන්තරකයේ තියෙන මේ ඉස්සරහ කියලා හිතන්න මෙහෙ. එතකොට දැන් සමාන්තරකයෙන් මෙහෙම එන ආලෝකය ඇවිල්ලා මේ මූණත් දෙකේ වදිනවා.
මහා මේ බරපතල දෙයක් නෙමෙයි. පොඩක් නිස්කලංකව නිදහසේ හිතන්න. මේ මොනක් දෙකේ වැදිලා පරාවර්තනය වෙලා යනවා. මේ මොනක් දෙකේ වැදිලා පරාවර්තනය වෙලා යනවා. දැන් එතකොට මේ පැත්තෙන් ආලෝකයේ පරාවර්තනය වෙලා හැදෙන දික්සිදුරේ ප්‍රතිබිම්බය අපි දුරේක්ෂයෙන් බලනවා. ඊට පස්සේ මේ පැත්තට කරකවලා මේ පැත්තෙන් ආලෝකයේ පරාවර්තනය වෙලා හැදෙන දික්සිදුරේ ප්‍රතිබිම්බයත් බලනවා. දැන් මේ වැඩේදී ළමයිට පෙන්නති දුරේක්ෂය කැරකෙනවනේ. දුරේක්ෂය කැරකෙනවා. දුරේක්ෂය කැරකෙනවා. ප්‍රිස්ම මේසේ වටේට දුරේක්ෂය කැරකෙනවා. දැන් දුරේක්ෂය කැරකෙනකොට දුරේක්ෂයේ තියෙනවා භ්‍රමණ තලයක්. ඒ වගේම ළමයි දන්නවා දැන් මේ දුරේක්ෂය කැරකිලා කාවද මේ අල්ල ගන්න හදන්නේ? මේ දැන් මෙතන මේ පැත්තෙන් ඇවිල්ලා බලනවා මෙහෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය. ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ටගල එහා පැත්තට ගිහිල්ලා බලනවා මේ මූණතෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය. එතකොට දැන් දුරේක්ෂයේ මෙහෙම ප්‍රිස්ම මේසේ වටේට යනවනේ කැරකෙනවා. එතකොට දුරේක්ෂයේ භ්‍රමණ තලයක් තියෙනවා. මේ මූණත් දෙකෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය පොඩක් ඒක මනසින් දකින්න ආලෝක බීම් එක මෙහෙම බීම් දෙකක් දෙපැත්තට යනවා දකින්න මේ මූණත් දෙකෙන් පරාවර්තනය වෙලා මෙහෙම දෙන්නෙක් දෙපැත්තට යනවා දකින්න එතකොට ළමයින්ට තේරෙනවද මේ ප්‍රිස්ම මේසයේ තලය මේ තලය මෙහෙම ඇද වෙලා තිබුණොත් හිතන්න මේ මූණතෙන් පරාවර්තනය වෙලා යන ආලෝකය සමහරට මෙහෙම උඩට යන්න පුළුවන්. මේක ඇද වෙලා තිබුණොත් මෙහෙම. ප්‍රිස්ම මේසේ මේ වගේ තිබුණා කියලා හිතන්න. ඇදට. ඒතර මේ මූණත මෙහි උඩ ගිහිලා තියෙන මේක කන්නඩි කැල්ලක් වගේනේ. කන්නඩි කැල්ල මෙහෙම උඩ ගිහිලා තියෙන්නේ. එතකොට මේ කන්නඩි කැල්ල උඩ ගිහිල්ලා මේ කන්නඩි කැල්ල පල්ලෙහාට ඇවිල්ලා. මේ කන්නඩි කැල්ල මෙහෙන් උඩ ගිහිල්ලා මේ කන්නඩි කැල්ල මෙහෙන් පල්ලෙහාට ගිහිල්ලා. ප්‍රිස්ම මේසේ මෙහෙම ඇදට තිබුණා කියලා හිතන්න. එතකොට මේ මූණතෙන් පරාවර්තනය වෙලා යන ආලෝක කිරණ කදම්බය මෙහාට එනවා. මේ මූණතෙන් පරාවර්තනය වෙලා එන ආලෝක කදම්බය මෙහාට එනවා. මෙහෙම මේ ඇන්ගල් දෙක මෙහෙම ආනතව තියෙන මේ මූණතෙන් පරාවර්තනය වෙලා මෙහාට යනවා. මේ මූණතෙන් පරාවර්තනය වෙලා මෙහාට එනවා. මම කියවර මේක අර විභාග ප්‍රශ්නයක් විදිහට අහන්නේ. මෙහෙම තමයි පරාවර්තනය වෙන කදම්බ දෙක යන්නේ. ඒකට ළමයිට පේනවා ඇති. දැන් දුරේක්ෂය මෙහෙම වටේට කැරකෙනවා මෙයාව අල්ල ගන්න. ඔය කදම්බ දෙක අල්ල ගන්න දුරේක්ෂය දෙපැත්ත මේ වටේට කැරකෙනවා. හැබැයි එතකොට ඒ කදම්බ දෙක මේ වගේ ඇන්ගල් එකකින් මෙහෙම ගිහිල්ලා තිබුණොත් අපි તો මේ පිහිටීමේදී මෙයා අල්ලගත්තා කියලා මේ පැත්තෙන් එන එක්කෙනා. හැබැයි මෙහෙට එනකොට නැවත අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙහෙන් උඩට ගිය කදම්බය තමයි දුරේක්ෂය දැක්කේ. නමුත් දැන් මේ පැත්තෙන් පරාවර්තනය වෙලා යටට කදම්බය ගිහිල්ලා තියෙන්නේ. ඒ කදම්බය මේ දුරේක්ෂයට සෙට් වෙන්නේ නැහැ. දුරේක්ෂයට වැටෙන්නේ නැහැ. හැබැයි දැන් ළමයිට තේරෙනවද හරියටම මේ දුරේක්ෂය ගමන් කරන තලයේ අර පරාවර්තනය වෙලා ආපු කදම්බ දෙකම තිබුණොත් දුරේක්ෂය ගමන් කරන තලයේ පරාවර්තනය වෙලා ආපු කදම්බ දෙක මෙහෙම යන්නේ නැතුව ඒ කදම්බ දෙකම මේ දුරේක්ෂය ගමන් කරන තලයේ හරියටම තිබුණොත් මේ පැත්තෙන් බලනකොටත් ඒ කදම්බය පේනවා මේ පැත්තෙන් බලනකොටත් දුරේක්ෂයෙන් ඒ කදම්බය පේනවා. අන්න එහෙම මේ දෙපැත්තෙන් මේ පැත්තෙන් බලනකොටත් පේන්න මේ පැත්තෙන් බලනකොටත් පේන්න අපි මෙයාගේ තලයේ ආනතිය වෙනස් කරපු එකයි කලේ. එතන ළමයි හරියටම මේ පැත්තෙන් බලනකොටත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පෙනිලා මේ පැත්තෙන් බලනකොටත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතිකව පෙවුනොත් ඒ කියන්නේ හරියටම මේ දුරේක්ෂය ගමන් කරන තලයේ අර බීම් දෙකම තියෙනවා. දුරේක්ෂය ගමන් කරන තලයේ අර බීම් දෙකම තියෙනවා. බීම් දෙක මෙහෙමවත් නැත්නම් මෙහෙමවත් ගිහිලා නැහැ. මෙහෙම යන්නෙත් නැහැ, මෙහෙම යන්නෙත් නැහැ. හරියටම මේ දුරේක්ෂය ගමන් කරන තලයේම අර ආලෝක බීම් දෙකම තියෙනවා. එහෙම දුරේක්ෂය ගමන් කරන තලයේම ආලෝක බීම් දෙකම තියෙනවා නම් පරාවර්තනය වෙන බීම් දෙකම තියෙනවා නම් ළමයි තේරුම් ගන්න ඒ වෙලාවේ හරියටම මේ ප්‍රිස්ම මේසයේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තරව තියෙනවා. ඉතින් මම කියවනේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. හැබැයි කිසිම අවස්ථාවක මේක විභාගෙදී ප්‍රශ්නයක් විදිහට ඔයගලගෙන් අහන්නේ නැහැ. හරියටම මේ මුණතෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය නිරීක්ෂණය කළා. ඊළඟට දික්සිදුර ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතික කළා. ඊළඟට මේ මුණතෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය නිරීක්ෂණය කළා. නැවතත් දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය දෙපැත්තට සමමිතික කළාම එතකොට හරියටම දුරේක්ෂය භ්‍රමණය කරන තලයට මේ ප්‍රිස්ම මේසේ තලය සමාන්තර උනාද
කියලා ඔබ තේරුම් ගත්තද කියන එක විභාගෙදී ප්‍රශ්නයක් විදිහට අහන්නේ. ඉතින් ඔයගොල්ලෝ උත්සාහ කළ යුතුයි මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. හරිම සරල දේවල් තියෙන්නේ. සමහර ළමයි අර වර්ණාවලි මානය කියන නමටම බයයි. මේක මං කියවනේ මේ මහා දැවැන්ත තාක්ෂණික උපකරණයක් නෙමෙයි. හරිම සරල මේ බට කීපයක්, කාච කීපයක්, ඉස්කුරු පැන කීපයක් එහෙම තියෙන සරල උපකරණයක්. දැන් මේවට බය වුණොත් ඔයගලන්ට මේ කරුණු තේරුම් ගන්න බෑ. පොඩ්ඩක් උවමනාව තියෙනවා නම් නිදහසේ කල්පනා කරන්න පුළුවන් නම් මම මේ කියලා දෙන දේවල් දරුවෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමතර අවසාන පැහැදිලි කිරීම ගැන ලොකුවට වද වෙන්න එපා. විභාගෙදී ඒක ප්‍රශ්නයක් විදිහට ඔයගලගෙන් අහන්නේ. ප්‍රිස්ම මේසය සන්තුලනය කිරීම කියන සීරු මාරුවෙන් අපේක්ෂිත ප්‍රතිඵලය මොකක්ද? සහ ඒ සීරු මාරුව කරන්නේ කොහොමද කියන කරුණු ටික විතරයි විභාගෙදී ඔයගලගෙන් ප්‍රශ්න කරන්නේ. එරෙන්න හරියටම මේ වැඩේ ඉවර වෙනකොට මේ ප්‍රිස්ම මේසේ තලය දුරේක්ෂයේ භ්‍රමණ තලයට සමාන්තර වූ බව ඔබ තේරුම් ගත්තාද කියලා ප්‍රශ්නයක් විභාගෙදී අහන්නේ නැහැ. හැබැයි මම යෝජනා කරන්නේ ඒ කැලේ අතාරින්න නැතුව ඒකත් තේරුම් ගන්න මහන්සි වීම ඉගෙන ගන්න දරුවෙකුට වටිනවා.